මං හිතන්නේ අපිට ආරම්භ කරන්න පුළුවන් කියලා ඉස්සුරු ලොග් වෙලා ඉන්නවා. දැනට 10 දෙනෙක් ලොග් වෙලා ඉන්නවා. මේ අපි ආරම්භ කරමු. මං හිතන්නේ ඉස්සරහට තව කට්ටිය සම්බන්ධ වෙයි. ඉස්සුරු අපි මේ එහෙමනම් සංවාදේ පටන් ගමුද? මම ඉස්සුරු පිළිබඳ විශේෂයෙන් හඳුන්වා දීමට අවශ්‍ය වන්නේ නැහැ. මොකද ඉස්සුරු කොනාද මීට කලින් අපි එක්ක කරපු think tank සංවාදයක් සමගින් සම්බන්ධ වුණා. මේ මම කියන දේ ඇහෙනව නේද? මේ සංජීව ඔයාට ශබ්ද ඇහෙනව නේද? හරි. ඉසුරු ගැන මම විශේෂයෙන් හඳුන්වා දීමට අවශ්‍ය නැහැ. ඔහු මීට පෙරත් අපි සමග සංවාදයකට එකතු වුණා. ඔහු සංස්කෘත භාෂාව පිළිබඳ විශාල දැනුමක් තිබෙන සහ ඒ පිළිබඳ ආචාර්යවරයෙක් වශයෙන් කටයුතු කරනවා. ඊට අමතරව ඔහු පෙරදිග දර්ශනයන් මෙන්ම බටහිර දර්ශනයන් පිළිබඳව විශේෂයෙන්ම මේ බටහිර මධ්‍යකාලීන දර්ශනය පිළිබඳව ඔහු පර්යේෂණ වල නිරත වුණා සහ ඒ පිළිබඳ තුලනාත්මක අධ්‍යයනයන් වල ඉතාම ගැඹුරින් නිරත වී සිටින බව අප දන්නවා. සහ ඔහුගේ දේශනයේදී ඒව වඩාත් පැහැදිලි වේවි. ඉසුරු අපට සිටින අලුත් පරපුරේ ඉතාම හොඳ බුද්ධිමතෙක් විදිහටයි අප හඳුනාගන්නේ. මම ඉසුරුට ආරාධනා කරනවා අදහස් දැක්වීම කරන්නේ. ඇතරේ ඕනෑම කෙනෙකුට තමන්ගේ ප්‍රශ්න කිරීම සාමාන්‍යයෙන් අපි කරමු think tank වැඩසටහන් වලදී ඒ කියන්නේ මේ එක පැයක් දේශනයටත් එක පැයක් ප්‍රශ්න කිරීමට ප්‍රශ්න සහ උත්තර වලටත් වෙන් කරනවා. ඒ දේශනයන් අතර වාරයේදීවද ඕනෑම කෙනෙකුට තමන්ට ප්‍රශ්නයක් තිබෙනවා නම් අහන්න පුළුවන්. මම හිතන්නේ මම ඉස්සරහට ආරාධනා කරන ඉදිරිපත් කිරීම කරන්න. බොහොම ස්තුතියි දර්ශන. මේ ඉස්සෙල්ලාම පළමුවෙන්ම ස්තුතියි මට මේ අවස්ථාව දුන්නට. මොකද මේක ගැන ටික කලක ඉඳන් මම මේ මාතෘකාව ගැන කතා කරන්න හිතාගෙන හිටපු මාතෘකාවක්. ඇත්තටම දැන් මේ ඉස්සෙල්ලාම මම කියන්නම්කො මම මේ මාතෘකාව තෝරගත්තේ කියන එක ගැන පොඩ්ඩක් කතා කරන්න කියලා හිතුවා. මොකද සාමාන්‍යයෙන් දැන් තුලනාත්මක අධ්‍යයනය කියන එක ගැන අපි මේ think tank එකේම ටිකක් කතා කරලා තිනවා. ඒකෙදි ත්‍රිකාය සහ ත්‍රිත්වය. ත්‍රිකාය කියලා කියන්නේ බෞද්ධ සංකල්පයක්. ත්‍රිත්වය කියලා කියන්නේ කතෝලික සංකල්පයක්. ඔය සංකල්ප දෙක සමහර තැන්වලදී මම දැකලා තිනවා. මම ওই දෙක ගැනම කියවනකොට මේ දකින්න ලැබෙන දෙයක් තමයි මේ දෙක සමපාත කරන්න සමහර අය උත්සාහ කරනවා. එහෙම සමපාත බවක් පේන්නත් තියෙනවා. මේ ඕකේ I will පොඩි වෙලාවක් දෙන්න. පේනවනේ. හරි. මම කියේ හිටියේ මේ සංකල්ප දෙක තුලනය කරන්න ගොඩක් අය උත්සාහ කරලා තියෙනවා. මම දන්න විදිහට ඒක සම්බන්ධයෙන් උපාධි නිබන්ධනයකුත් ලියවිලා තියෙනවා. උපාධි නිබන්ධන කීපයක් ලියවිලා තියෙනවා. ඒකෙන් මේක තුලනය කරන්න පුළුවන්ද බැයිද කියන එක ගැන තමයි ඇත්තටම මම අද කතා කරන්න උත්සාහ කරන්නේ. ඇත්තටම තුලනය කරන්න පුළුවන්. තුලනය කරන්න පුළුවන් සහ සමානකමක් තියෙනවා. හැබැයි මේකේ මම දකින විශේෂත්වය තමයි මේ දෙක තුලනය කිරීමෙන් මම බලාපොරොත්තු වෙන දේ තමයි බෞද්ධ ත්‍රිකාය සම්බන්ධයෙන් කතා කරන්න ගියාම බෞද්ධ ත්‍රිකාය සම්බන්ධයෙන් එන පළවෙනි ප්‍රශ්නයක් තියෙනවා. ඒක තමයි ඇයි බෞද්ධ ත්‍රිකායක් ඇති වුණේ කියන එක. බෞද්ධ ත්‍රිකාය සංකල්පයක් ඇති වුණේ ඇයි කියන සංකල්ප. අදහස ප්‍රශ්නය සහ ඒක තව ටිකක් තීව්‍ර වෙනවා. බෞද්ධ ත්‍රිකාය සංකල්පයේ ඇතම් ලක්ෂණ දේවවාදී ස්වරූපයක් ගන්නවා. බෞද්ධ ත්‍රිකායේ ඇතම් ලක්ෂණ දේවවාදී ස්වරූපයක් ගන්නවා. එතකොට
ඇයි බෞද්ධයෝ දේවවාදී සංකල්පයක් විදිහට අර්ථ දක්වන්න පුළුවන් දෙයක් තමන්ගේ කරගත්තේ? ඇයි බෞද්ධයෝ ඔය වගේ දෙයක් භාවිත කරන්න පටන් ගත්තේ කියන එක ප්‍රශ්නයක්. එතකොට ඒ ප්‍රශ්නයට උත්තර එක්තරා විදිහකට මේ කතෝලික ත්‍රිත්වයත් එක්ක තුලනය කිරීමෙන් ලබා ගන්න පුළුවන් කියලා මම හිතනවා. ඒක කිරීමේ හැකියාවක් තියෙනවා සහ ත්‍රිකාය තේරුම් ගන්න ත්‍රිත්වය භාවිත කරන්න පුළුවන්කමක් තියෙනවා. අනිත් පැත්තට භාවිත කරන්න පුළුවන්ද කියලා අපි දේශනාවේදී බලමු. ඒ කියන්නේ ත්‍රිත්වය තේරුම් ගන්න ත්‍රිකාය භාවිත කරන්න පුළුවන්ද කියලා සහ ත්‍රිත්වයේ තියෙන ඇතම් දේවල් තේරුම් ගන්න අපිට පෙරදිග දර්ශනය වැදගත් වෙන අවස්ථාවක් තියෙනවා. පළමුවෙන්ම මම ත්‍රිකාය ගැන කතා කරන්නේ. ත්‍රිකාය ගැන කතා කරනකොට ඉස්සෙල්ලාම ඒ කියන්නේ ඓතිහාසික වශයෙන් ගත්තොත් ත්‍රිකාය කියන සංකල්පය පස්සේ කාලෙක ඇති වෙන එකක්. ඒ කියන්නේ කාය දෙකක් තමයි ඔය කාය සංකල්පය ඇති වෙනකොට ඉස්සෙල්ලාම ඇති වෙලා තියෙන්නේ. ඒ කාය දෙකටත් කලින් බෞද්ධ සංකල්පයක් තියෙනවා. දැන් සාමාන්‍යයෙන් හැමෝදෙනාම දන්න සංකල්පයක් අදහසක් තමයි ඉතිහාස කතාවක් තමයි නිකාය ભેදය කියන කතාව. මහායාන සහ හීනයාන බෙදීම. එතකොට මහායාන හීනයාන බෙදීමේ ආරම්භයේ විදිහට සලකන්නේ ඒකේ ආරම්භයේ විදිහට අපිට දකින්න ලැබෙන්නේ ඔය මහා සාංගිකයන්ගේ වෙන්ව යාම. මහා සාංගිකයන්ගේ වෙන්ව යාම. හැබැයි මහා සාංගිකයන්ගේ වෙන්ව යාම ගැනත් විවිධ මත තියෙනවා. දැනට පිළිගත්ත මතයේ විදිහට පිළිගන්න පුළුවන් දේ තමයි අපි ඔය දෙවන ධර්ම සංගායනාවේදී මහා සාංගික කියලා අයින් කරන කොටස මහා සාංගිකයෝ විදිහට පිළිගන්න අමාරුයි. මොකද මහා සාංගික දැනට හම්බෙනවා අපිට මහා සාංගිකයන්ගේ විනය කොටස. එතකොට ඒ හම්බෙන විනය කොටස මගින් මේ මහා සාංගිකයන්ගේ විනය තේරවාදී විනයට බොහොම සමානයි. ඒ නිසා අර දුස්සීලයි කියලා අයින් කරපු පිරිස නෙමෙයි මේ අපි කියන මහා සාංගික පිරිස. වෙනත් පිරිසක්. එතකොට මේ මහා සාංගිකයන් විශේෂ වෙන ප්‍රධාන කාරණයක් තමයි ඒ අයට තිබුණා බුද්ධ සංකල්පය ගැන අලුත් අදහස් ටික. ඒ අලුත් අදහස් ටික පොදුවේ අපි හඳුන්වනවා ලෝකෝත්තර බුද්ධ සංකල්පය. ලෝකෝත්තර බුද්ධ සංකල්පය කියලා. ඒ කියන්නේ ඒ අය බුදුන් වහන්සේව දැක්කේ සාමාන්‍ය මිනිසෙක් විදිහට නෙමෙයි ලෝකෝත්තර මනුෂ්‍යත්වයක් විදිහට. මිනිසෙක් නොවන තත්වයක් විදිහට තමයි දැක්කේ. ලෝකෝත්තර කියලා කියන්නේ මේ ලෞකිකත්වයට අයිති නොවන කියන අදහසනේ සරල වාචාර්ථය ගත්තොත් එහෙම. එතකොට මේ ලෞකිකත්වයට එහා ගියපු තත්වයක් විදිහට බුදුන් වහන්සේව දැකීම නිසා මේ ලෝකෝත්තර මනුෂ්‍ය ස්වභාවයක්, ලෝකෝත්තර ස්වභාවයක්, ලෝකෝත්තර බුද්ධ සංකල්පයක් මහා සාංගිකයන්ගේ ඇති වුණා. එතකොට මේකේ තිබුණු ප්‍රධාන තුනක් ගන්නම් අපිට වැදගත් වෙන අදහස් තුනක්. එකක් තමයි මහා සාංගිකව විශ්වාස කළා බුදුන්ගේ රූපකාය අපරිමිතයි කියලා. ඒ කියන්නේ පරිමිත නැහැ. මේ ප්‍රමාණ කරන්න බෑ. බුදුන්ගේ රූපකාය ප්‍රමාණ කරන්න බෑ කියන අදහස. අනිත් එක තමයි එකක් මේ නිന്ദා අවශ්‍ය නැහැ කියන එක. මම තෝරාගත්ත කීපයක් විතරයි මෙතනදී අරගන්නේ. නිന്ദක් අවශ්‍ය නැහැ. නිදා ගන්න අවශ්‍ය නැහැ. ඒකෙන් අපිට සරලව තේරුම් ගන්න තියෙන කතන්දරය තමයි මේ අය කියන්නේ මොකක්ද? බුදුන් වහන්සේට සාමාන්‍ය මිනිසියෙකුට පවතිනා වූ අවශ්‍යතාවයන් පවතින්නේ නැහැ කියන එක. ඊළඟ එක තමයි ප්‍රශ්නයකට පිළිතුරක් දෙනකොට ඒක හිතන්න අවශ්‍ය නැහැ කියන එක. ඒ කියන්නේ ප්‍රශ්නයකට පිළිතුරක් දෙනවා නම් බුදුන් වහන්සේගෙන් අහපු ප්‍රශ්නයකට පිළිතුරක් දෙනකොට ඒ ප්‍රශ්නය ගැන මෙනෙහි කරලා උත්තර දෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ. එසැනින් පිළිතුරු දෙන්න පුළුවන් කියන එක. මේක මම නිකන් මෙතනදි කියන්න මම මේ ගැන මෙතනදි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. නමුත් බුදුන් වහන්සේගේ සර්වඥතා ප්‍රශ්නය ගැන කතා කරනකොට මේ සර්වඥතා ප්‍රශ්නයට පිළිතුරක් මෙන්න මේක ඇතුලේ තියෙනවා. ඒ කියන්නේ මහා සාංගිකයන්ගේ දෘෂ්ටි කෝණය අනුව ථේරවාදීන් මේක පිළිගන්නේ නැහැ කියලා තමයි සාමාන්‍යයෙන් පොත්පත්වල සඳහන් වෙන්නේ. එතකොට මේ ලෝකෝත්තර සංකල්පය ඇති වුණේ කොහොමද කියන එක ප්‍රශ්නයක්. දැන් ත්‍රිකාය ඉතිහාසය ගැන කතා කරනකොට මම මේක ඉතිහාසය ගැන කතා කරන්නම අවශ්‍යතාවයක් මට නැහැ. නමුත් මේ අදහස හැඩ ගැහුණු විදිය ගැන අවබෝධයක් තියෙන එක වැදගත්. මේක තේරුම් ගන්න. මොකද්ද ත්‍රිකාය කියන එක තේරුම් ගන්න. එතකොට සහ මේ ත්‍රිකාය ස්වභාවය තේරුම් ගන්න අපි මූලික අවධානය දෙන්නේ ඒක නිසා. මේ ලෝකෝත්තර බුද්ධ සංකල්පය ඇතිවීම ගැනත් පැහැදිලි අදහසක් අපිට දෙන්න බෑ. හැබැයි ලෝකෝත්තර බුද්ධ සංකල්පය ඇති වෙන්න මූලික වෙන්න ඇති කියලා අපිට හිතන්න පුළුවන් පසුබිමක් කවුරුත් පිළිගන්න බුද්ධ චරිතය ඇතුලේ තියෙනවා. කවුරුත් පිළිගන්න බුද්ධ චරිතය ඇතුලේ බුදුන් වහන්සේ ආයු සංස්කාරය අතහැරීම කියලා කොටසක් තියෙනවා. මහා පරිනිර්වාණ සූත්‍රයේ මේක සඳහන් වෙනවා. එතකොට ආයු සංස්කාරය අතහැරීම කියලා කියන්නේ කවුරුත් දන්න කතාව. බුදුන් වහන්සේ කියනවා මම ආනන්ද ඔබ කිව්වොත් මට මෙච්චර කාලයක් ජීවත් වෙන්න පුළුවන්. තථාගතයන් වහන්සේ ආයු සංස්කාරය අතහරින්නේ නැහැ කියලා. එතකොට නමුත් ආනන්ද හැමතුරන්ට ඒක කියන්න වෙන්නේ නැහැ. ආරාධනා කරන්න වෙන්නේ නැහැ.
ඒ නිසා බුදුන් වහන්සේ ආයු සංස්කාරය අත්හැරිනවා. එතකොට මෙතන ආයු සංස්කාරය අත්හරින්න පුළුවන් වෙන්නේ බුදුන් වහන්සේගේ කැමැත්තෙන්. නැත්තම් උන්වහන්සේට තමන් වහන්සේ කැමති නම් කවුරු හරි ආරාධනා කරොත් උන්වහන්සේට තවත් කල්පයක් කාලයක් වැඩ ඉන්න පුළුවන් කියලා නේද කියන්නේ. එතකොට ඒක මනුෂ්‍ය ස්වභාවය වෙන්න බෑ. මිනිසෙක්ට ඒ වැඩේ කරන්න බෑ කියන අදහස තමයි මූලිකවම තියෙන්නේ. කාටත් එන්න ඕන අදහස. අනිත් එක දැන් මේක ඇත්තටම සුසුකි ඉදිරිපත් කරන අදහසක්. සුසුකිගේ මතයක් මේ ඒ අදහස නිවැරදි කියලා මාත් හිතනවා. මමත් පිළිගන්නවා සුසුකිගේ අදහස. ස්වර්ණ ප්‍රභාස සූත්‍රයේදී රුචිරකේතු ප්‍රශ්න කරනවා බුදුන් වහන්සේ ඉක්මනින් පිරිනුවම් පෑවේ ඇයි කියලා. බුදුන් වහන්සේ පිරිනුවම් පෑවේ ඇයි ඉක්මනින්? ඔතනදී ගේන ප්‍රශ්නේ සරල ප්‍රශ්නිකුත් නෙමෙයි. මොකද බුදුන් වහන්සේ දේශනා කරන්නේ පින් කරන්නේ කොහොමද? යහපත් වැඩ කරන්නේ කොහොමද? ඔය වගේ දේවල්. එතකොට එහෙම දේශනා කරපු කෙනා කොහොමද ඉක්මනින් පිරිනුවම් පෑවේ? ඇයි ඉක්මනින් පිරිනුවම් පෑවේ? එච්චර දේශනා කරන්න තරම් එච්චර ශීල ගුණයක් තියෙන කෙනා ඇයි කොහොමද සාමාන්‍ය මිනිස්සෙක් වගේ සාමාන්‍ය මිනිස්සෙක්ගේ ආයු කාලය තුල පිරිනුවම් පෑවේ? එතකොට අර වගේ තියෙන ප්‍රයෝජනෙ මොකක්ද වගේ ප්‍රශ්නයක් තමයි රුචිරකේතු උතරින් අහන්නේ. එතකොට ඒ අහන ප්‍රශ්නෙට දෙන පිළිතුර තමයි ස්වර්ණ ප්‍රභාස සූත්‍රයේදී. ස්වර්ණ ප්‍රභාස සූත්‍රය කියලා කියන්නේ නව ධර්ම සූත්‍ර වලින් එකක්. මහායානයේ පිළිගත් සූත්‍ර වලින් එකක්. ස්වර්ණ ප්‍රභාස සූත්‍රය කියලා කියන්නේ. මේකෙදි පිළිතුර විදියට දෙන්නේ බුදුන් වහන්සේ පිරිනුවම් පෑවේ නැහැ කියලා. මේකට ලැබෙන පිළිතුර තමයි බුදුන් වහන්සේ පිරිනුවම් පෑවෙන්නේ නැහැ. ඒක ලිහිලාවක් විතරයි. ඒක පෙනෙන්න සිද්ධ වෙච්ච දෙයක් විතරයි බුදුන් වහන්සේ පිරිනුවම් පෑවේ නැහැ කියන කතාව. එතකොට ඔය පිරිනුවම් පෑවේ නැහැ බුදුන් වහන්සේ කියන පිළිතුර එන්නේ අර ප්‍රශ්නයත් එක්ක. එතකොට ඒකෙන් අපිට පැහැදිලි වෙනවා ඒ කාලය තුල, ඒ කියන්නේ මේ මහායාන සංකල්ප හැඩගැහෙන කාලය තුල බෞද්ධයන්ට එක බෞද්ධ පිරිසකට තිබුණ ප්‍රශ්නයක් තමයි මෙච්චර ධර්මයක් දේශනා කරපු කෙනෙක් සාමාන්‍ය මිනිසෙක් වෙන්න පුළුවන්ද කියන කතාව. මෙතන සරලම පැහැදිලි කිරීම ඕකයි. එතකොට ඒ සාමාන්‍ය මිනිසෙක් වෙන්නේ කොහොමද? එයා සාමාන්‍ය මිනිසෙක් වෙන්න පුළුවන්ද? සාමාන්‍ය මිනිසෙක් මෙහෙම දෙයක් කරන්න පුළුවන්ද? එතකොට එයා සාමාන්‍ය මිනිසෙක් නම් එයාත් අනිත් මිනිස්සු වගේ මැරිලා ගියා නම් එයා කියන ඔය ගුණ ධර්ම, ඔය කියන කතන්දර වලට, ඔය කියන දේවල් වලට මොකද්ද තියෙන ප්‍රමාණය මොකක්ද කියන ප්‍රශ්නේ. එතකොට ඒකට පිළිතුරක් විදිහට තමයි ස්වර්ණ ප්‍රභාස සූත්‍රයේදී කියන්නේ නෑ බුදුන් වහන්සේ පිරිනුවම් පෑවේ නැහැ කියලා. ස්වර්ණ ප්‍රභාස සූත්‍රයේ මේක තනකදී කියනවා මේ බුදුන් වහන්සේගේ ධාතුත් නැහැ කියලා. ඒ කියන්නේ එතනදී අදහස් කරන්නේ මේ ධර්මකාය ත්‍රිකාය සංකල්පයෙන් වර්ධිත අවස්ථාවක් තමයි එතනදී කියන්නේ. එතනදී ස්වර්ණ ප්‍රභාස සූත්‍රය හැඩගැහෙන්නේ ඔය ත්‍රිකාය ආශ්‍රය. ත්‍රිකාය හොඳටම විධිමත්ව සංවර්ධනය වෙච්ච අවස්ථාවක ඇති වෙච්ච සූත්‍රයක් තමයි මේ ස්වර්ණ ප්‍රභාස සූත්‍රය කියලා කියන්නේ. ඒකෙන් අපිට අර මූලය අඳුර ගන්න පුළුවන්. ඇයි බෞද්ධයන්ට මේ කාය දෙකක අවශ්‍යතාවය මතුවුනේ කියන්නේ. ඒකෙන් කාය දෙකක් ඇති වෙනවා. මොකක්ද? එකක් තමයි නිර්මාණ කාය, අනිත් එක ධර්ම කාය. සරලම එක තමයි නිර්මාණ කාය පැහැදිලි කරගන්න. මම ඉස්සරහට පැහැදිලි කරන්නම් එක කාය අරගෙන. එතකොට මේකෙන් පැහැදිලි වෙනවා බෞද්ධයන්ට අවශ්‍ය වුණා සාමාන්‍ය මිනිසෙක්ට වඩා බුදුන් වහන්සේ විශේෂයි කියන එක පෙන්වන්න. සාමාන්‍ය මිනිසෙක්ට වඩා බුදුන් වහන්සේ විශේෂයි. මේ විශේෂත්වය අවධාරණය කරන්න අවශ්‍ය දේවල් තමයි ත්‍රිකාය ඇසුරෙන් නිර්මාණය කෙරුනේ. ප්‍රධාන ප්‍රශ්නේ ඔය ආයු සංස්කාරය අතහැරීම සහ බුදුන් වහන්සේ ඇයි මෙච්චර ඉක්මනින් පිරිනුවම් පෑවේ කියන ප්‍රශ්නය. ඒ වගේ දේවල්. එතකොට මෙතනදී ත්‍රිකාය ගැන කතා මේ තුන තමයි නිර්මාණ කාය, සම්භෝග කාය සහ ධර්ම කාය කියලා කියන්නේ. එතකොට මේක තමයි තුන. නිර්මාණ කාය, සම්භෝග කාය, ධර්ම කාය. මේ කාය තුන එකම බුදු කෙනෙක් විදිහට නිරූපණය කරනවා. මේ කාය තුන එකම බුදු කෙනෙක් විදිහට නිරූපණය කරනවා. සහ සම්භෝග කාය සහ නිර්මාණ කාය. සම්භෝග කාය සහ නිර්මාණ කාය කියලා කියන්නේ తాවකාලික කායන් විදිහට නිරූපණය. සම්භෝග කාය සහ නිර්මාණ කාය తాවකාලිකයි. ශාශ්වත සංකල්පය තමයි ධර්ම කාය. ධර්ම කාය සදාකාලිකයි. ධර්ම කාය තමයි ප්‍රමුඛ වෙන්නේ. ධර්ම කාය ප්‍රමුඛයි. ඒ දෙකෙන් තමයි ඒකෙන් තමයි සම්භෝග කාය සහ නිර්මාණ කාය ඇති වෙලා තියෙන කියන අදහස තමයි මූලිකම අදහස. එතකොට මෙතනදී
අවධාරණය කරගන්න ඕන එකක් තමයි මේ කාය තුන එකම කාලයකදී පවතින්න පුළුවන්. එකම කාලයකදී පවතින්න පුළුවන්. එකම කාලයකදී මේ නිර්මාණ කායත් සම්භෝග කායත් ධර්ම කායත් පවතින්න පුළුවන්. මේ තුන් දෙනා කාය තුනක්. එතකොට ඒ කියන සංකල්පය ත්‍රිකාය සම්බන්ධයෙන් ගන්නකොට ඕක ත්‍රිකාය ගැන කියවලා ත්‍රිත්වය ගැන කියවනකොට හම්බෙන ඉන්ට්‍රස්ටිංම කතාව තමයි, ඊටාම රසවත්ම සිද්ධිය තමයි මගේ දැනුමේ හැටියට, මම වැරදි නම් නිවැරදි කරන්න, මගේ දැනුමේ හැටියට කිසිම බෞද්ධ සම්ප්‍රදායක්, ඔය මහායානික සම්ප්‍රදායක්, ත්‍රිකාය පිළිගන්න කිසිම බෞද්ධ දාර්ශනිකයෙක් උත්සාහ කරන්නේ නැහැ මේ තුන් දෙනාම එකම වෙලාවක, මේ තුන් දෙනා වහන්සේම මේ කාය තුනම එකම කාලයක වැඩ ඉන්නේ කොහොමද සහ තුන් දෙනාම බුද්ධ වෙන්නේ කොහොමද කියන එක පැහැදිලි කරන්න. ඒ පැහැදිලි කිරීම කිසිම තැනක සිද්ධ කරලා නැහැ. ඒක දකින්නම නැහැ. ඒ ගැන තර්ක, විශේෂයෙන්ම ත්‍රිකාය සම්බන්ධයෙන් ගත්තාම ත්‍රිකායේ පැවැත්ම ගැන තර්ක කිරීමක් ත්‍රිකාය සංකල්පය ඇතුලේ නැහැ. ත්‍රිකාය පවතින්නේ කොහොමද? ත්‍රිකාය ඇත්තටම පවතිනවද වගේ දේවල් කතා කරලා නැහැ. ඒකත් විශේෂ දෙයක්. ත්‍රිකාය පැහැදිලි කිරීම විතරයි අපිට හම්බෙන්නේ. මහායාන සූත්‍රවල වේවා, අභිධර්ම කෝෂය, විඤ්ඤාන්ති මාත්‍රතා සිද්ධිය වගේ ත්‍රිකාය පැහැදිලි කිරීම නිසා ත්‍රිකායේ පැවැත්ම තහවුරු කිරීමක් සිද්ධ කරලා නැහැ. පැවැත්ම තහවුරු කිරීමට උත්සාහ කරලා නැහැ අතරම. එතකොට ඒකෙන් පේන තව එකක් තමයි, ඒකෙන් පේන ප්‍රධාන කාරණය තමයි ඔය පැවැත්ම තහවුරු කරන්න උත්සාහ කරලා නැති එකෙන් මේක පිළිගත්තු සංකල්පයක්. මේක පිළිගන්නා වූ සංකල්පයක් නිසා තර්ක කරලා පිළිගන්න සංකල්පයක් නෙමෙයි. මොකද දැන් අසංග වසුබන්දු වගේ අය බෞද්ධ දාර්ශනිකයෝ ඊටාම තර්කානුකූලව කරුණු ඉදිරිපත් කරලා බෞද්ධ දාර්ශනික සිද්ධාන්ත ස්ථාපනය කරන්න කටයුතු කරපු අයවත් ත්‍රිකාය කියන එකේ පැවැත්ම ස්ථාපිත කරන්න කටයුතු කරලා නැහැ. එතකොට මෙතෙන්දී පැහැදිලිව සුසුකිත් මේ වැඩේ කරනවා. පැහැදිලිව කොටස් දෙකකට බෙදෙනවා දාර්ශනික සංකල්ප සහ මේ ත්‍රිකාය කියලා කියන්නේ ශ්‍රද්ධාව මුල් කරගත්ත, එහෙම නැත්නම් මේ කතෝලික භාෂාවෙන් කිව්වොත් මේ ජනවන්දනාව මූලික කරගත්ත සංකල්පයක් විදිහට තමයි දකින්න ලැබෙන්නේ. ඒක විශේෂ දෙයක් ත්‍රිකාය සම්බන්ධයෙන් කතා කරනකොට. අනිත් එක මේ ත්‍රිකායේ කාය දෙකයි මුලින්, මම කිව්වා කාය දෙකයි, නිර්මාණ සහ ධර්ම කාය කියන දෙක විතරයි මුලින් ඇති වෙන්නේ. මුලින්ම පවතින සංකල්ප දෙක ඔය දෙක. හැබැයි ඊට පස්සේ යෝගාචාරිකයෝ තමයි සම්භෝග කාය කියන සම්භෝග කාය සංකල්පය ඉදිරියට අරන් එන්නේ. සුඛාවති විව්ව සූත්‍රයේදී සම්භෝග කාය ගැන තමයි සම්පූර්ණයෙන් කතා කරලා තියෙන්නේ. සුඛාවති විව්වේ කියන දිව්‍ය ලෝකයේ වැඩ ඉන්න බුදුවරයා. එතකොට ඕක තමයි ත්‍රිකාය සංකල්පය පොදුවේ ගත්තාම ත්‍රිකාය ගැන දැනගන්න තියෙන මූලික කරුණු ටික. ත්‍රිකාය කියන්නේ මොකක්ද කියන එක ගැන. මම ඊට පස්සේ එන්නම් නිර්මාණ කායට. ත්‍රිකායේ නිර්මාණ කාය කියන කොටස. නිර්මාණ කාය ගැන කතා කරන්න තියෙන බොහොම පොඩි ප්‍රමාණයයි, බොහොම පොඩ්ඩයි. නිර්මාණ කාය ගැන දැනගන්න තියෙන පොඩි ප්‍රමාණය තමයි නිර්මාණ කාය කියලා කියන්නේ මේ ගෞතම බුදුහාමුදුරුවෝ. නිර්මාණ කාය කියන්නේ ගෞතම බුදුහාමුදුරුවෝ. ඒ කියන්නේ සාමාන්‍ය තේරවාදියෝ බුද්ධ කියලා හඳුන්වන පුද්ගලයා තමයි නිර්මාණ කාය කියලා කියන්නේ. ත්‍රිකාය සංකල්පය ඇතුලේ නිර්මාණ කායට අපරිමිත ශරීර ප්‍රමාණයක් ධාරණය කරන්න පුළුවන්. අපරිමිත ශරීර ප්‍රමාණයක් ධාරණය කරන්න පුළුවන්. ඒ කියන්නේ නිර්මාණ කාය විදිහට ඉදිරිපත් වෙන්න පුළුවන් ශරීර ප්‍රමාණය මෙච්චරයි. මේක වෙන්න ඕනේ මේ වගේ සීමා කියලා එකක් නැහැ. ඕනම කෙනෙක්ගේ රූපයක් ධාරණය කරගන්න පුළුවන්. එතකොට කවුද මේ ඕනම කෙනෙක්ගේ රූපයක් ධාරණය කරගන්නේ කියන කතන්දරේ අපි ඉස්සරහට කතා කරනවා. එතකොට මනුෂ්‍ය ස්වභාවය පමණයි මේ නිර්මාණ කාය ඇතුලේ පවතින්නේ. ඒක විශේෂයි. මනුෂ්‍ය ස්වභාවය පමණයි පවතින්නේ. සියලුම ආකාරයෙන් පෙනෙන්න මනුෂ්‍යයෙක් විදිහට හැසිරෙනවා. ඒක ලලිත විස්තරය වගේ පොත්වලදී ඉතාම ලස්සනට පැහැදිලි කරනවා. දැන් ලලිත විස්තරයේදී අර ඊට කලින් ඉන්න ගුරුවරු බෝධිසත්වයෝ විදිහට ගිහිල්ලා ආරාලකාරාම උද්දකරාම පුත්ත වගේ අය ගාවට ගිහිල්ලා මේ අභිඥාවන් ලබා ගන්න එක ගැන කතා කරනකොට ලලිත විස්තරයේ පැහැදිලිව කියනවා මේ ගිහිල්ලා පළඟ මැදගෙන වාඩි වුණු ගමන් ඒ සියලුම දේවල් පහළ වුණා. ඒක පහළ වෙන්නේ ඇත්තටම පහළ වීමක් නෙමෙයි කරන්නේ. එතනදී අවබෝධ කරගෙන තියෙන පවතින දැනුම තමයි සක්‍රිය වෙනවා වගේ කතාවක් තමයි ලලිත විස්තරයේදී කියන්නේ. එතකොට එතනින් පැහැදිලි වෙනවා මේක පෙනුමෙන් මනුෂ්‍ය පෙනුමක් තමයි නිර්මාණ කායයට තියෙන්නේ. එතකොට නිර්මාණ කාය මේ විදිහට කටයුතු කරන්නේ ඇයි? මනුෂ්‍යයාට
මේ ධර්මයේ දේශනා කරන්න ඕන නිසා අපි ඒ ගැන කතා කරමු. ධර්ම ගායන ගැන කතා කරනවා. ඊට පස්සේ නිර්මාණකාය මෙහෙවන්න. නිර්මාණකාය ඇති වෙන්නේ ඇයි කියන කතාව ඇත්තටම ධර්මකායත් එක්ක කතා කරන්න ඕන එකක්. මම මෙතනදී ඒ ගැන සඳහන් කරන්නම්. නිර්මාණකාය විශේෂත්වයක් නිසා ඒක නිර්මාණකායට අදාළ දෙයක් නිසා. නිර්මාණකාය මනුෂ්‍ය ලෝකයේ ඇති වෙන්නෙම මනුෂ්‍යයා නිර්වාණය කරා මෙහෙවන්න. මනුෂ්‍යයා නිර්වාණය කරා මෙහෙවන්න. හැබැයි මෙතනදී විශේෂ දෙයක් තියෙනවා. මොන මනුෂ්‍යයා නිර්වාණය කරා මෙහෙවන්නද නිර්මාණකාය ධාරණය කරගන්නේ කියන. සාමාන්‍ය මනුෂ්‍යයා නිර්වාණය කරා මෙහෙවන්න තමයි මේ නිර්මාණකාය ධාරණය කරන්නේ. එතකොට මේකේ මූලික අරමුණ නිර්වාණය සාක්ෂාත් කරගන්න මිනිස්සුන්ට උදව් කරන එක. මිනිස්සුන්ට මාර්ගය පෙන්වන එක. නිර්මාණකාය ගැන ඇත්තටම අපේ මේ දැන් සාකච්ඡාවට වැදගත් වෙන ප්‍රධානම කාරණය තමයි මනුෂ්‍ය ස්වභාවය ධාරණය කරගෙන තිනවා අපරිමිත කායන් ප්‍රමාණයක් ධාරණය කරගන්න පුළුවන්. ස්වභාවයෙන් පමණක් මිනිසෙක් වෙනවා. පෙනුමෙන් පමණක් මිනිසෙක් වෙනවා. අනිත් එක මනුෂ්‍යයා නිර්වාණය කරා යොමු කරන්න තමයි මේ ශරීරය ධාරණය කරගෙන තියෙන්නේ. මූලික අවශ්‍යතාවය මූලිකම අරමුණ තමයි මනුෂ්‍යයා නිර්වාණය කරා යොමු කරන එක. මෙහෙයවන එක. එතකොට ඔය හැර එතනින් එහාට ලොකු දෙයක් නිර්මාණකාය ගැන කතා කරන්න නැහැ. නිර්මාණකායේ තියෙන මූලික ලක්ෂණ ටික ඔය ටික. ඊට පස්සේ ඊළඟට තියෙනවා සම්භෝගකාය. සම්භෝගකාය කියලා කියන්නේ සම්භෝගකායේ මූලිකම මේ සම්භෝගකාය ගැන සම්පූර්ණ සූත්‍රයක්ම තියෙනවා. සම්භෝගකායේ මූලිකම ලක්ෂණය තමයි සම්භෝගකාය වැඩ ඉන්නේ සුඛාවතී දිව්‍ය ලෝකේ. සුඛාවතී දිව්‍ය ලෝකේ සම්භෝගකාය ගැන දැන් මම මේක ගැන කරුණු හොයනකොට මට හම්බුණ කරුණු සම්භෝගකාය ගැන විතරක් නෙමෙයි. දැන් මම මතක වෙච්ච නිසා මේ වෙලාවෙදි කියන්න. මේ ත්‍රිකාය සංකල්පය ගැනම තියෙන කරුණු සමහර වෙලාවට එකකට එකක් වෙනස්. එක තැනක කියලා තියෙන කරුණු තවත් තැනක කියලා තියෙන කරුණු වලට වඩා වෙනස්. එහෙම වෙන හේතුව තමයි ප්‍රධාන වශයෙන් දැන් ත්‍රිකාය සංකල්පය විශේෂයෙන් ධර්මකාය සංකල්පය ඊට පස්සේ තථාගත ගර්භ කියලා සංකල්පයක් තියෙනවා. තථාගත ගර්භ සංකල්පය මේ වගේ සංකල්ප ගත්තහම මේ කියන සංකල්ප බෞද්ධ මූලාශ්‍රය ඇතුලේ නිරූපණය කරලා තියෙන්නේ එක එක තැන්වල එක එක විදිහට. එතකොට සියල්ලම එකට එකතු කරලා තර්කානුකූලව පෙළගස්සනවා කියන එක තරමක අමාරු වැඩක්. ඇත්තටම අමාරු වැඩක් ඒක. තර්කානුකූලව පෙළගස්සන්න ගියොත් වෙන්නේ එතන තියෙන තර්කය බිඳිලා ගිහිල්ලා ඒ සංකල්පය තේරුම් ගන්න බැරි වෙන තැනකටපත් වෙනවා. හේතුව මේවා එකකට එකක් තර්කානුකූලව ඒ කියන්නේ එක සූත්‍රයක තියෙන කරුණු අනිත් සූත්‍රයේ තියෙන කරුණුත් එක්ක තර්කානුකූලව ගලප ගන්න එක අමාරුයි. හරිද? ඒකට හේතුව තමයි මම දකින විදිහට අර කලින් කිව්ව දේ. මේක තර්කානුකූලව ඉදිරිපත් කරන සංකල්පයක් නෙමෙයි. තර්කයට වඩා මෙතනදී ශ්‍රද්ධාව, භක්තිය වගේ සංකල්ප මූලික වෙලා තියෙනවා කියන එක තමයි පිළිගන්න තියෙන්නේ. මොකද මේක ඇති වෙන්නේම මනුෂ්‍යයාට ඇති වෙච්ච ප්‍රශ්නකට උත්තරයක් විදියට. එතකොට මේ ප්‍රශ්නට උත්තරයක් විදිහට මේක ඉදිරිපත් කරන්න තමයි මේ සංකල්ප ටික ඇති වෙලා තියෙන්නේ. ඒ හැර එතනින් එහාට දාර්ශනික පැහැදිලි කිරීමක් මේකට ගන්න එක ටිකක් අමාරු වැඩක්. හැබැයි බැරිත් නැහැ. අපි බලමු ඉස්සරහට එහෙම කරන්න පුළුවන් දෙයක්. මෙතනදී මේ සම්භෝගකාය ගැන ප්‍රධානවම සුඛාවතී විභව සූත්‍රයේදී තියෙනවා. සුඛාවතිය කියන දිව්‍ය ලෝකේ වැඩ ඉන්න බුද්ධ ස්වરૂපය තමයි සම්භෝගකාය කියලා කියන්නේ. එතකොට මේ සුඛාවතියේ වැඩ ඉන්න සම්භෝගකාය බෝධිසත්වවරුන්ට නිරන්තරයෙන් ධර්ම දේශනා කරනවා. අනවරතව නොනවත්වා ධර්ම දේශනා කරනවා. මේ නොනවත්වා කරන ධර්ම දේශනා බෝධිසත්වවරු මේ සුඛාවතියේ පහළ වෙලා ධර්ම දේශනාවන් අහලා එතනම බුද්ධත්වයේ ලබා ගන්නවා. එතකොට ඒක තමයි සම්භෝගකාය ගැන තියෙන ජනප්‍රිය සහ ප්‍රසිද්ධම මතය. මොකද සුඛාවතී විභව සූත්‍රයේ ඉතාම දීර්ඝව ඕක විස්තර කරලා තියෙනවා. ඊට පස්සේ සම්භෝගකාය මම කිව්වා මේ සම්භෝගකාය සංකල්පය ඇති වෙන්නෙම යෝගාචාරිකයන්ගෙන් කියලා. යෝගාචාරිකයෝ සම්භෝගකාය කොටස් දෙකකට බෙදනවා. ස්ව සම්භෝග සහ පර සම්භෝග කියලා. ස්ව සම්භෝග කියලා කියන්නේ බුදුන් වහන්සේගේ සියුම් ශරීරය. ස්ව සම්භෝග කියලා කියන්නේ බුදුන් වහන්සේගේ සියුම් ශරීරයේ විදියට හඳුන්වනවා. හැඳින්වීමක් තියෙනවා. එතකොට මේකේ මහා පුරුෂ ලක්ෂණ විද්‍යමාන වෙන්නේ නැහැ. මහා පුරුෂ ලක්ෂණ දකින්නේ නැහැ. හැබැයි මෙතන දැන්
මේක ඇත්තටම ටිකක් සංකීර්ණ වෙනවා. මම මේ සංකීර්ණකම අත්හැරලා ගිහිල්ලා මෙතන තියෙන මේ සංකල්පමය විදිහට බාහිර ස්වරූපයෙන් වගේ විතරක් මේක ගන්න උත්සාහ කරනවා. මේ අවශ්‍යතාවය නිසා. මොකද මෙතනදී මේක ගැන තියෙන එකක් මේ සම්භෝග කාය ගැන සහ විශේෂයෙන් මේ සම්පූර්ණ ත්‍රිකාය සංකල්පය ධර්ම කාය ගැන තියෙන සංකල්පය වර්ධනය වෙන අවස්ථාවේදී මේක යෝගාචාර දර්ශනයත් එක්ක ගොඩාක් ළඟින් යනවා. යෝගාචාරකයෝ තමයි මේක ගොඩාක් මේ දියුණු කරලා තියෙන්නේ. එතකොට යෝගාචාර දර්ශනයේ තියෙන සංකල්ප මේක ඇතුලේ සෑහෙන පමණකට තියෙනවා. ওই දෙක එකටම යන නිසා යෝගාචාර දර්ශනයේ කතන්දර ටික පොඩ්ඩක් මග ඇරලා මම මේක අරගෙන යන්න ඉස්සරහට පුළුවන් තරමින් මේ සම්භෝග කායේදී කියනවා පවතින චිත්තයක් මේ සම්භෝග කායයට පවතිනවා. ඇත්තටම පවතින චිත්තයක් පවතිනවා. සත්චිත්තතාව. චෛතන්‍යයි කියන අදහස. සරල අදහස චෛතන්‍යයි කියන්නේ. ඒ කියන්නේ හිතනවා කියන අදහස සහ ඒ සිතුවිලි සත්‍ය වශයෙන් පවතිනවා කියන අදහස. එතකොට ඒක ආදර්ශ ඥාන, සමතා ඥාන සහ ප්‍රත්‍යවේක්ෂණා ඥාන, කෘත්‍යානුෂ්ඨාන ඥාන කියන ඒ වගේ යුක්තයි. එතකොට මේ ආදර්ශ ඥාන කියලා කියන්නේ පවතිනවා කියන අදහස. සැබෑවටම පවතින ඥානයෙන් යුක්තයි. සමතා ඥානය කියලා කියන්නේ සියලුම දේවල් සම්බන්ධයෙන් සම වූ ඥානයක් පවතිනවා. සමතා ඥාන කියලා කියන්නේ සියලුම දේවල් සම්බන්ධයෙන් සම වූ ඥානයක් පවතිනවා. මෙතන සාම්ප්‍රදායිකව මේ කියන්නේ සියලුම ධර්මයන් සම්බන්ධයෙන් සම වූ ඥානයක් පවතිනවා. සියලුම ධර්මයන් කියලා අදහස් කරන්නේ ස්වභාව සහිත වූ සියල්ලම ධර්ම. ස්වභාව සහිත වූ සියල්ලම ධර්ම. ඒ කියන්නේ මේ අපිට පවතින පෙනෙන සියල්ලම ධර්ම කියලා තමයි හඳුන්වන්නේ. ප්‍රත්‍යවේක්ෂණා ඥාන කියලා කියන්නේ මේ සම වූ ධර්ම තුල තියෙන අසමානකම් වෙන්වෙන්ව දකින්න පුළුවන්. මේ සියලුම ධර්මයන් ගැන සමාන ඥානයක් තියෙනවා වගේම ඒ ධර්මයන් වෙනම ඒ ධර්මයන් ගැන ඥානයක් තියෙනවා. ප්‍රත්‍යවේක්ෂා ඥාන කියලා කියන්නේ ඒක. කෘත්‍යානුෂ්ඨාන ඥාන කියලා කියන්නේ කල යුතු දේවල් මොකක්ද? කල යුතු දේ මොකක්ද කියන එක සම්බන්ධයෙන් දැනුමක් තියෙනවා කියන්නේ. එතකොට ස්වසම්භෝග කායයට මෙන්න මේ ලක්ෂණ ටික තියෙනවා. බුදුන් වහන්සේගේ සියුම් ශරීරය මහා පුරුෂ ලක්ෂණ විද්‍යමාන වෙන්නේ නැහැ. සහ මේ සමතා, ප්‍රත්‍යවේක්ෂා, කෘත්‍යානුෂ්ඨාන සහ ආදර්ශ කියන ඥාන ටිකෙන් යුක්තයි. සරලව මේක සරල කරන්න පුළුවන්. මේක බුදුන් වහන්සේගේ සියුම් ශරීරය. මේකේ රූපමය ස්වභාවයක් අපිට දකින්න නැහැ. ඒගොල්ලෝ විස්තර කරලා තියෙන විදිහට මේක රූපමය විදිහට විස්තර කරලා නැහැ. ස්වසම්භෝග ශරීරය රූපමය විදිහට විස්තර කරලා නැහැ. ඒක ස්පිරිට් එකක් විදිහට තමයි විස්තර කරලා තියෙන්නේ. රූපමය විස්තරයක් ඒ ස්වසම්භෝග කාය සම්බන්ධයෙන් දකින්න නැහැ. චිත්තමය ගැන තමයි විස්තර කරලා තියෙන්නේ. එතකොට චිත්ත වල ಗುಣ නැත්නම් ලක්ෂණ විදිහට අරගෙන තියෙන්නේ ඥානය. එතකොට මේක ඥානය මුල් කරගත්ත ස්පිරිට් එකක්. බුදුන් වහන්සේගේ ස්පිරිට් එකක් විදිහට තමයි දකින්න ලැබෙන්නේ. ඊළඟ එක තමයි පරසම්භෝග කාය. පරසම්භෝග කාය ගැන කතා කරනකොට පරසම්භෝග කාය ගැන කොටස් තැන් දෙකක විස්තර දෙකක් තියෙනවා. එකක් තමයි පරසම්භෝග කාය කියලා කියනවා බෝධිසත්වයන්ගේ ශරීරය. කෙනෙක් බෝධිසත්ව බවට පත් වුණාම බෝධිසත්වයන්ගේ ශරීරය පරසම්භෝග කාය කියලා කියනවා. අනිත් එක තමයි බෝධිසත්වයන්ට ධර්මයේ දේශනා කරන ශරීරය. මේ ශරීරයේ මහා පුරුෂ ලක්ෂණ විද්‍යමාන වෙනවා. මේක බෝධිසත්වයන්ට ධර්ම දේශනා කරනවා කියලා කියන්නේ සාමාන්‍යයෙන් සියලුම මහායාන සූත්‍ර දේශනා කරලා තියෙන්නේ මේ පරසම්භෝග සියලුම මහායාන සූත්‍ර දේශනා කරලා තියෙන්නේ සම්භෝග කායයෙන් පරසම්භෝග ශරීරයෙන්. එතකොට බෝධිසත්වයන්ට ධර්මයේ දේශනා කරන්නේ මෙන්න මේ ශරීරයෙන්. එතකොට එහෙම ධර්මයේ දේශනා කරපු තැනක් තමයි ගොඩාක් අය දන්න ඔය ලූටස් සූත්‍රය. සද්ධර්ම පුණ්ඩරික සූත්‍රය දේශනා කරලා තියෙන්නේ. සද්ධර්ම පුණ්ඩරික සූත්‍රයේ ඇතුළු සියලුම නව ධර්ම සූත්‍ර අරගෙන බලුවොත් විශේෂයෙන් සද්ධර්ම පුණ්ඩරික සූත්‍රය අරගෙන බලුවාම මේ පරසම්භෝග ශරීරය පිළිබඳ විස්තරයක සැලකිය යුතු ප්‍රමාණයක් ඇතුළත් වෙනවා. පරසම්භෝග ශරීරය ගැන විස්තරයක් ඇතුළත් වෙනවා. මේකෙදි මේ ධර්මයේ දේශනා කරන්න එන පරසම්භෝග ශරීරය, පරසම්භෝග කාය, සම්භෝග කාය විස්තර කරලා තියෙන්නේ දෙවි කෙනෙක් විස්තර කරන ස්වභාවය.
දෙවි කෙනෙක් විස්තර කරන ස්වභාවයෙන් මෙතනදී විශේෂයෙන් තේරුම් ගන්න ඕනේ දෙවි කෙනෙක් කියලා අදහස් කරන්නේ කතෝලික වගේ දේවවාදී ආගම් වල තියෙන දෙවි කෙනෙක්ට වඩා දේවවාදී ආගමක දෙවි කෙනෙක් තමයි දැන් විෂ්ණු වගේ දේව සංකල්පයක් විස්තර කරලා දෙන්නේ කියලා. බබලන ශරීරයක් තියෙනවා කතා කරන පාර ඊටාම විශාල ආලෝක ධාරාවක් නික්මෙනවා. ඔය වගේ පැහැදිලි කිරීමක් තමයි තියෙන්නේ. එතකොට ඒකත් මේ පරසම්භෝගකායේ ලක්ෂණය. ඊට පස්සේ මේකේ මහා පුරුෂ ලක්ෂණ විද්‍යමාන වෙනවා. මහා පුරුෂ ලක්ෂණ දකින්න පුළුවන් මේ පරසම්භෝග ශරීරයේ. ඒකෙන් මේක ගැන තවත් විස්තර කරනකොට අසංගහාමුදුරුවෝ විස්තර කරනකොට කියනවා මේක පංචස්කන්ධයෙන් සෑදී ඇති ශරීරයක් කියලා. සම්භෝග කාය ගැන විස්තර කරනකොට සම්භෝග කාය විස්තර කරන අවස්ථාවේදී අසංගහාමුදුරුවෝ කියනවා මේක පංචස්කන්ධයෙන් සැදුණු ශරීරයක්. පංචස්කන්ධයෙන් තමයි මේ ශරීරය හැදිලා තියෙන්නේ. එතකොට පංචස්කන්ධයෙන් සෑදිලා තිනවා කියලා කියන්නේ මේක ස්පිරිට් එකක් නෙවෙයි. මේ කියන්නේ පරසම්භෝග ශරීරය. පරසම්භෝග ශරීරය ගැන කියන්නේ පරසම්භෝග කොටස පංචස්කන්ධයෙන් හැදිලා තියෙනවා. එහෙනම් ඒක සියුම් ශරීරයක් වෙන්න පුළුවන්. නමුත් අභෞතික දෙයක් නෙමෙයි. ඊට පස්සේ සවිශේෂයි කියලා කියනවා. සවිශේෂයි කියන එකෙන් අදහස් කරන්නේ මේක ලක්ෂණ වලින් යුක්තයි. සගුණයි. විවිධ ලක්ෂණ මේ ශරීරයේ දකින්න ලැබෙනවා. එතකොට සම්භෝග කායයේ තියෙන මූලිකම අරමුණ තමයි සම්භෝග කාය නිර්මාණය වෙන්නේ බෝධිසත්වයන්ගේ අවශ්‍යතාවයන් අනුව. මේක ගැන තියෙන තවත් එකක් තමයි අසංගහාමුදුරුවෝ කියන විස්තරයේම තියෙන එකක් තමයි බෝධිසත්වයන්ගේ අවශ්‍යතාවය අනුව තමයි සම්භෝග කාය නිර්මාණය වෙන්නේ. ඒකෙදි ආයි කියන බෝධිසත්වයන්ගේ අවශ්‍යතාවය අනුව වෙනස් වෙනස් ස්වරූප ගැනීමට සම්භෝග කායයට හැකි වෙනවා. එකම පුද්ගලයාට වුණත් ඒ වෙලාවේදී අවශ්‍ය කරන ආකාරය අනුව සම්භෝග කායයට දර්ශනය වීමේ හැකියාවක් තියෙනවා කියලා කියනවා. ඊට පස්සේ අර අපි කිව්ව දිව්‍යමය ස්වභාවය, දිව්‍යමය ස්වභාවය, දේව ස්වરૂපය දර්ශනය වෙන්නේ සම්භෝග කායේ බෝධිසත්ව සමාගමෙන්. ඒ කියන්නේ බෝධිසත්වයන් මහා පිරිසක් එකතු වෙලා ඉන්න අවස්ථාවකදී තමයි මේ දිව්‍යමය ස්වરૂපයෙන් සම්භෝග කාය පහළ වෙලා ධර්ම දේශනා කරන්නේ. ඒකට උදාහරණයක් තමයි සද්ධර්ම පුණ්ඩරික සූත්‍රය. සද්ධර්ම පුණ්ඩරික සූත්‍රය වේවා ඕනම නව ධර්ම සූත්‍රය යටතේ තියෙන සියලුම මහායාන සූත්‍රවල බහුතරයක් සූත්‍රවල පටන් ගන්නකොට ලොකු නල් ලිස්ට් එකක් එනවා. බෝධිසත්වවරු මෙච්චරක් ඉන්නවා, රහතන් වහන්සේලා මෙච්චරක් ඉන්නවා, දෙවිවරු මෙන්න මෙහෙම ඉන්නවා කියලා ලොකු විස්තරයක් එනවා. එතකොට ඒකෙන් පේනවා මේ ධර්මයේ දේශනා කරන්නේ අර පරසම්භෝග ශරීරයෙන් විද්‍යමාන වෙනවා. ඊට පස්සේ ආයිත් අර මම කලින් කිව්වා වගේ යෝගාචාර සංකල්පයක් වෙන නිසා උඩින් ගිහිල්ලා අත්තරින් වෙන එකක් තියෙනවා. ආලය විඥානය නිර්මාණය කරනවා කියලා කියනවා. මේක ඇත්තටම කතා කරන්න ගියොත් සම්පූර්ණ වෙනම එකක් දේශනයක් කරන්න වෙනවා. ඒක පැහැදිලි කරන්න. ආලය විඥානය නිර්මාණයක් කියලා කියනවා මේ සම්භෝග කාය. සම්භෝග කාය ආලය විඥානයේ නිර්මාණයක් කියලා කියනවා. ඇත්තටම සම්භෝග කාය ආලය විඥානයේ නිර්මාණයක් කියලා කියන එක සහ අසංගහාමුදුරුවෝ මේක ගැන දෙන අනිත් විස්තර පංචස්කන්ධයක් සවිශේෂයි කියන විස්තර ටික ඔක්කොමත් ඒකට ගැලපෙනවා. ඒක මෙහෙම තේරුම් ගන්නකො ආලය විඥානයේ නිර්මාණයක් කියන එක උදව්වක් වෙනවා අර එකම පුද්ගලයාට උනත් ඒ අවස්ථාවේදී වෙනස් වෙනස් විදියට නිරූපණය වෙනවා කියන එක පැහැදිලි කරන්න. හරිද? එතකොට මේකෙදි ප්‍රධාන වශයෙන් සම්භෝග කායේ කාර්ය විදියට අපි අඳුර ගන්න තියෙන්නේ සම්භෝග කාය කියන්නේ මොකක්ද කියන එක අඳුර ගන්න තියෙන්නේ. සම්භෝග කාය තමයි බෝධිසත්වයන්ට ධර්මයේ දේශනා කරන්න තියෙන්නේ. බෝධිසත්වයන්ට ධර්මයේ දේශනා කරන්නේ සම්භෝග කාය. එතකොට නිර්මාණ කාය කියලා කියන්නේ සාමාන්‍ය මනුෂ්‍යයන්ට ධර්මයේ දේශනා කරලා මනුෂ්‍යයන්ව නිර්වාණයට යොමු කරන්න තියෙන එකම වගේම සම්භෝග කාය කියලා කියන්නේ බෝධිසත්වයන්ට ධර්මයේ දේශනා කරලා බෝධිසත්වයන්ව පරම නිෂ්ඨාවට නැත්නම් නිර්වාණයට පත් කරන්න අවශ්‍ය කරන උපදෙස් ලබා දෙන ස්වરૂපය. එතකොට මේක ඇයි මේ වගේ එකක් අවශ්‍ය වුණේ කියන එක ගැන කතා කරනකොට මේ ධර්මකායේ තියෙන සූක්ෂම සහ පෘතුල ස්වභාවය තමයි මේක දෙකට බෙදුවේ කියලා කියනවා. ඒකත් මේ සුසුගි කියන අදහසක්, සුසුගිගේ අදහසක්. ධර්මකායේ තිබෙන සුසුගිත්තේ අදහස කියනවා මේ බලදේව උපාධ්‍යායත්තේ අදහස කියනවා. මේ ධර්මකායේම තියෙන සූක්ෂම එක වෙනම අරගෙන ඒකේ තියෙන පෘතුල පැත්ත වෙනම ගත්තා කියලා. එතකොට මේ කියන ප්‍රශ්නය එන්නේ බෝධිසත්වයන් පිළිබඳ තියෙන සංකල්පයත් එක්ක. බෝධිසත්ව සංකල්පයේ
වර්ධනයක් විදිහට තමයි බෝධිසත්ව සංකල්පය ඉස්සරහට එනකොට බෝධිසත්ව සංකල්පයත් එක්ක යන්න තමයි බුද්ධ සංකල්පයයි බෝධිසත්ව සංකල්පයයි එකට යන්න අවශ්‍ය කරන කරුණු තමයි ඔය මේ සම්භෝගකායෙන් ඉදිරිපත් කරන්නේ. ඊට පස්සේ ආයි ධර්මකාය ගැන කතා කරනකොට මම කලින් සඳහන් කරපු එකක් තිබුණා තථාගත ගර්භ කියලා සංකල්පයක්. තථාගත ගර්භ සංකල්පය පොඩ්ඩක් තථාගත ගර්භ සංකල්පය කියන එක තවත් සංකීර්ණ සංකල්පයක්. ධර්මකායයම තව දිගුවක් විදිහට තමයි තථාගත ගර්භ සංකල්පය ගන්නෙ. ඒකේ සරල අදහස තමයි සෑම සත්වයෙක් තුළම නිර්වාණ අවබෝධය නැත්තම් බුද්ධත්වය ලැබීමට ඇති ශක්‍යතාව පවතිනවා කියන සරලව තථාගත ගර්භය පිළිබඳ පැහැදිලි කිරීමක් කරන්න පුළුවන්. ඊට වඩා ලොකු පැහැදිලි කිරීමක් තියෙනවා. සරලව ගන්න පුළුවන් සෑම සත්වයෙක් තුළම බුද්ධත්වයේ ලැබීමට අවශ්‍ය කරන ශක්‍යතාව පවතිනවා. එතකොට ඒ බුද්ධත්වයට අවශ්‍ය කරන ශක්‍යතාව අනාවරණය කරගත්තාම ඒ කෙනා බුද්ධත්වයට පත් වෙනවා. ඕක තමයි තථාගත ගර්භ සංකල්පයේ ඉගැන්වීම. එතකොට ඒක වඩා පැහැදිලි කරගන්න පුළුවන් වෙනවා. ඒ තථාගත ගර්භ සංකල්පයේ ඇත්තටම ධර්මකාය සංකල්පයේ තරම්ම වගේ පරණයි. සමහරවිට තථාගත ගර්භ සංකල්පයේ ධර්මකාය සංකල්පයට වඩා පරණයි කියන තරම් සාධකක් තියෙනවා. එතකොට ඒකෙන් පැහැදිලි වෙනවා. ඒ කියන අර හැම කෙනෙකුටම තියෙනවා බුද්ධත්වය ලබා ගැනීමේ හැකියාව. ඒක නිරාවරණය කරගත්තාම බුද්ධත්වයට පත් වෙනවා කියන එක පැහැදිලි කරගන්න පුළුවන් තත්ත්වයක් එනවා. මේ සම්භෝගකාය කියලා කියන්නේ බෝධිසත්වයන්ගේ ශරීරයයි. සම්භෝගකාය කියලා කියන්නේ ත්‍රිත්වයේම ත්‍රිකායේම තවත් එක කොටසක් කිව්වා. ඒ කියන්නේ මේක තේරුම් ගන්න ටිකක් සංකීර්ණයි වගේ තේරෙන්නත් පුළුවන්. ලොකු සංකීර්ණත්වයකුත් නැහැ. ත්‍රිකාය කියලා කියන්නේ බුද්ධ. එතකොට නිර්මාණ, සම්භෝග සහ ධර්ම කියලා කාය තුනක් තියෙනවා. සාමාන්‍ය සත්වයෙක් බෝධිසත්වයෙක් විදිහට බෝධිසත්ව පාරමිතාවන් ටික පුරලා දශ භූමි ටික සම්පූර්ණ කරලා බෝධිසත්ව තත්වයට පත් වුනහම ඒ කෙනා සම්භෝග කායේ නිර්මාණයක් බවට පත් වෙනවා. සම්භෝග කාය බවට පත් වෙනවා. එතකොට ඒක බුද්ධත්වයේම තවත් එක කොටසක් විදිහට තමයි නිරූපණය කරන්නේ. එන්නේ බෝධිසත්වයා කොහොමද බුද්ධත්වයට පත් වෙන්නේ, බෝධිසත්වයෙක් කොහොමද බුද්ධත්වයට පත් වෙන්නේ සහ මේ දෙන්න අතර තියෙන සම්බන්ධය මොකක්ද කියන එක පැහැදිලි කරගන්න සම්භෝග කාය වැදගත් වෙනවා. ඒ කියන්නේ සාමාන්‍ය මනුෂ්‍යයා සහ බුද්ධත්වය අතර තියෙන සම්බන්ධය ඒකේනා මේකත් ඒ දෙන්න එකකට සම්බන්ධ කරන්න. සාමාන්‍ය මනුෂ්‍යයා සහ බුද්ධත්වය එකකට සම්බන්ධ කරන්න බෝධිසත්ව මේ සම්භෝග සංකල්පය, සම්භෝග කාය සංකල්පය භාවිත කරලා තියෙනවා. එතකොට ඒක ගොඩ වෙලාවට විශේෂයෙන් ප්‍රසිද්ධ වෙච්ච සංකල්පයක් විදිහට ඔය සම්භෝගකාය සලකන්න පුළුවන්. මොකද සම්භෝගකාය බොහොම දේව ස්වභාවයකින් නිරූපණය කරලා තියෙන නිසා. දේව ස්වභාවයකින් නිරූපණය කරලා තියෙන නිසා සම්භෝගකාය මිනිස්සු අතර බොහොම ජනප්‍රියයි. සුගාවති විව සූත්‍රය වගේ සම්පූර්ණ තනි සූත්‍රයක්ම සම්භෝගකාය වගේ එකක් වර්ණනා කරන්න ලියවිලා තියෙන්නේ ඒ ජනප්‍රියත්වය නිසා. ඊට පස්සේ විශේෂම දේ තමයි ධර්මකාය. ධර්මකාය කියලා කියන්නේ සියල්ල මේ ධර්මකාය කියන එකේ පදයේ තේරුම තමයි සියල්ල එක්වීම සහ සංවිධානය වීම කියන අදහස. සියල්ලම එක්වීම සහ සියල්ල සංවිධානය වීම කියන අදහස තමයි ධර්මකාය. මේක පැවැත්මක්, සිටිය හැකි පැවැත්මක්. මේ කියන කරුණු ටික මම කෙටියෙන් කියාගෙන යනවා ටට්ටක් ගාලා. සිටිය හැකි පැවැත්මක්, ප්‍රඥාව. ඊට පස්සේ තමන්ගේ ප්‍රඥාවෙන් තමන් දැනගෙන ක්‍රියා කරනවා කියන අදහස තියෙනවා. තමාව ස්වභාව ධර්මයේ තුල සහ සිත තුල ප්‍රකාශ කරගන්න. මේ කියන්නේ තමා තුල තමාව ප්‍රකාශයට පත් කර ගැනීමේ හැකියාවක් තියෙනවා. අපරිමිත මෛත්‍රියෙන් සහ කරුණාවෙන් යුක්තයි. තුන් ලෝකයේම ප්‍රකාශයට පත් වෙනවා, සර්වත්‍රයි. සෑම තැනකම වාසය කරනවා. අකුසලයන්ගෙන් තොරයි. සියලු තැන කර්මයට ප්‍රතිචාර දක්වනවා. කර්මය අනුව ප්‍රතිචාර දක්වලා කර්මය අනුව සත්වයා මෙහෙවන්නේ, කර්මය අනුව සත්වයා උපද්දවන්නේ, නිර්මාණය කරන්නේ මේ ධර්මකාය. සියලුම දේහයන් තුල පවතින. ඒ කියන්නේ සියලුම සත්වයන් තුල මේ ධර්මකායේ ස්වභාවයක් පවතිනවා. ධර්මකාය යම් ආකාරයකින් පවතිනවා. ධර්මකායට සීමා බාධක නැහැ. ධර්මකායේ තියෙන ප්‍රධාන ගුණයක් තමයි ස්වච්ඡන්දතාව. සහ එයාගේ ස්වච්ඡන්දතාව ශාරීරික පැවැත්මත්. ඒ කියන්නේ සියලුම මනුස්සයා සියලුම සත්වයා තුළ පවතිනවා කියන එක දුරවබෝධය. විශේෂම කතන්දරය තමයි සියලුම දේවල් නිර්මාණය කරලා තියෙන මේ ධර්මකාය. සියලුම දේවල් මවලා තියෙන මේ ධර්මකාය.
සියලුම සත්වයන් නිර්වාණයට යොමු කරන්න කටයුතු කරන්නේ ධර්මකාය. සියලුම දෙනා නිර්වාණයට යොමු කරන විදිහට මේ සියල්ලම හසුරවන කෙනා ධර්මකාය. අයහපත විනාශ කරනවා, අවිද්‍යාව දුරු කරනවා වගේම මෝක්ෂය ලබා ගන්න තියෙන වැරදි සහ අතාර්කික මාර්ග නැති කරලා දානවා කියලා එකක් තියෙනවා. ඊට පස්සේ මේකේ විශේෂ ලක්ෂණ එකක් තියෙනවා. ශ්‍රද්ධාව නැති කෙනාට ධර්මකායයේ තියෙන භෞතික, ඒ කියන්නේ සියල්ලම නිර්මාණය කරන්නේ ධර්මකාය නිසා ධර්මකාය නිර්මාණය කරන භෞතික සියල්ලම ශ්‍රද්ධාව නැති කෙනාටත් ලැබෙනවා. හැබැයි ප්‍රඥාව ලැබෙන්නේ නැහැ. ඒ කෙනාට ප්‍රඥාව ලැබෙන්නේ නැහැ. අනිත් සියල්ලම ලැබෙනවා. භෞතික දේවල් සියල්ලම ලැබෙනවා. ප්‍රඥාව ලැබෙන්නේ නැහැ ශ්‍රද්ධාව නැති කෙනාට. ඊට පස්සේ අර කලින් අපි කතා කළා කර්මය සහ කර්ම ඵලය මගින් තමයි සත්‍යය බුද්ධත්වයට කරා මෙහෙවන්නේ. ඒක ටිකක් තේරුම් ගන්න. කර්මය සහ කර්ම ඵලය මගින් සත්‍යය මෙහෙවනවා කියන එකෙන් මෙතන අදහස් කරන්නේ සත්‍යයගේ කර්මය එජස් කරනවා කියන එක නෙමෙයි. කර්මය පාලනය කරනවා කියන එක නෙමෙයි. එතනදි ගන්නෙ මේ ධර්ම කාය මහා කාරුණික නිසා සත්වයෝ කරන කර්මයක්. ඒ සත්‍යය තව තවත් නිර්වාණයට ලං කරන විදිහට භාවිත කරනවා කියන අදහස තමයි එතන ගන්න. එතකොට ලෝකය මෙහෙවන එක නැත්තම් මේ කර්මය මගින් සත්‍යය මෙහෙවන එක නිර්වාණය කරා පවත්වාගෙන යන එක තාර්කිකව සිද්ධ කරනවා කියලා අදහසක් තියෙනවා. මෙයාගේ තියෙන ප්‍රධානම ලක්ෂණ තුනක් තියෙනවා. ප්‍රඥාව, කරුණාව සහ ප්‍රනිධාන බල කියලා කියන්නේ ස්වච්ඡන්දතාව. ඕක තමයි ධර්මකායයේ තියෙන ප්‍රධානම අදහස් තුන. මේ ලක්ෂණ තුන, ගුණ තුන. එතකොට මේ ටික තමයි ධර්මකාය ගැන තියෙන ප්‍රධානම ලක්ෂණ ටික සහ ත්‍රිකායත් මෙතනින් ඉවරයි. එතකොට මේකේ දකින්න ලැබෙනවා බෞද්ධ සංකල්පයක් ඇතුළේ අපි බලාපොරොත්තු වෙන විදිහට බෞද්ධ සංකල්පයක මේව තියෙයි කියලා බලාපොරොත්තු වෙන්න බැරි තරම් දේව සංකල්පයට ළඟ ස්වභාවයක් මේක ඇතුළේ දකින්න තියෙනවා. ඔය නිර්මාණය කිරීම, ලෝකයේ මැවීම වගේ අදහස්. ඒ ටික ඇයි එහෙම වෙලා තියෙන්නේ කියන එක ගැන තමයි අතරම කතා කරන්න තියෙන්නේ. මේක මූලිකව ගත්තාම අපිට පේන්න තියෙන දේ තමයි මේ සියලුම සංකල්ප ඇති වෙන්නේ මූලික ආරම්භය වෙන්නේ ඇයි බුදුන් වහන්සේ මෙච්චර කලින් පිරිනුවම් පෑවෝ වගේ ප්‍රශ්නයක් නිසා. ශ්‍රද්ධාව මුල් කරගත්ත ප්‍රශ්නයක් නිසා. එතකොට ශ්‍රද්ධාවට පිළිතුරක් දෙන්න තමයි මේ අදහස ඇති වෙලා තියෙන්නේ. සහ තථාගත ගර්භ සූත්‍රය, ඊට පස්සේ ධනපුණ්ඩරික සූත්‍රය වගේම ප්‍රඥා පාරමිතාව වගේ ඒවත් ගත්තාම මේ කියන ධර්මකාය සංකල්පය ගැන මම කිව්වා එක තැනක එකට තියන්න බැරි අදහස් තියෙනවා මේක. ඒ කියන්නේ සමහර අදහස් දිහා බැලුවහම අපිට පේන්න තියෙන දෙයක් තමයි මේක පුද්ගලත්වයක් නෙමෙයි. මේක දේවත්වයක් නෙමෙයි. පවතිනා වූ යථාර්ථය තමයි දේවත්වය ආරෝපණය කරලා තියෙන්නේ. පවතින යථාර්ථයට දේවත්වය ආරෝපණය කිරීමක් තමයි මෙතන වෙලා තියෙන්නේ කියන එක පැත්තකින් දකින්න ලබනවා. අනිත් එකෙන් මේක සිතන පවතින පැවැත්මක් විදිහට නිරූපණය කරලා තියෙනවා. එතකොට ඔය දෙකම දකින්න පුළුවන්. සහ ওই දෙකෙන් කැමති එකක් ඉතින් ත්‍රිකාය කියලා කියන්නේ මේකයි කියලා අපිට හිතා ගන්නත් පුළුවන්. නමුත් පෞද්ගලිකව මම හිතනවා ත්‍රිකාය සංකල්පයේ වර්ධිත අවස්ථාවක් වෙනකොට එහෙම නැත්නම් අඩුම තරමේ ත්‍රිකාය කියන සංකල්පය දාර්ශනික අරමුණු සඳහා භාවිත කරනකොට ඒ අය ඒක භාවිත කරලා තියෙන්නේ මේක දෙවි කෙනෙක් එහෙම නැත්නම් සිතන කටයුතු කරන කෙනෙක් කියනවට වඩා පවතින යථාර්ථය බෞද්ධයෝ යථාර්ථය කියලා විශ්වාස කරන්නේ කුමක්ද? එය ඉදිරිපත් කරන්න පුද්ගලත්වයක් විදියට. පුද්ගලත්වයක් විදියට නැත්නම් දේවත්වයක් විදියට, පැවැත්මක් විදියට ඉදිරිපත් කරන්න තමයි ওই ධර්මකාය නැත්නම් ත්‍රිකාය කියන මූලික සංකල්පයෙන් ඉදිරිපත් කරලා තින්නේ කියන එකයි මගේ අදහස. හරි. ඊළඟට මෙහෙම අපි ත්‍රිත්වයටත් යමු. ත්‍රිත්වය ගැන කතා කරන්න. ත්‍රිත්වයත් අර වගේම ලොකු එකක්. නමුත් අපි ත්‍රිත්වය ගැන ටිකක් උඩින් කතා කරමු. ත්‍රිත්වය කියන සංකල්පය ප්‍රධානම කියන්න ඕනේ බයිබලයේ දකින්න ලැබෙන සංකල්පයක් නෙමෙයි. සහ මේක ඊටාම පස්සේ කාලෙක ඇතිවෙච්ච සංකල්පයකුත් නෙමෙයි. ඒකත් කියන්න ඕනේ. ඒ කියන්නේ මේක බයිබලයේ දකින්න ලැබෙන සංකල්පයක් නෙමෙයි. බයිබලයේ ත්‍රිත්වය ගැන කිසිම තැනක් කතා කරලා නැහැ. සහ මේක බොහොම පස්සේ කාලෙකදී දාර්ශනිකයෝ විසින් ඇති කරපු සංකල්පයකුත් නෙමෙයි. දාර්ශනිකයන්ට ත්‍රිත්වය ගැන ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවා.
බයිබලයේ අර්ථකථනය කරගන්නකොට බයිබල් අර්ථකථන ඉදිරිපත් කරනකොට බයිබලයේ සම්බන්ධයෙන් කමෙන්ටරිස් ලියනකොට ඒ අයට ඇතිවෙච්ච ප්‍රශ්නයකට උත්තරයක් විදිහට තමයි ත්‍රිත්වය ඇති වෙන්නේ. මොකද බයිබලයේ මේගොල්ලෝ පොදුවේ පිළිගන්න සංකල්පයක් තියෙනවා යුදෙව්වන්ගේ ඉඳන්ම පවතින්නේ එකම දේවත්වයක් විතරයි. එකම දෙවි කෙනෙක් විතරයි ඉන්නේ කියන අදහස තියෙනවා. හැබැයි මේ එකම දෙවි කෙනා තුන් ආකාරයකට නිරූපණය වෙලා තියෙනවා. පවතින එකම දෙවි කෙනෙක් කියලා කිව්වට විවිධ ආකාරයෙන් මේ දෙවියෝ නිරූපණය වෙලා තියෙන බව දකින්න පුළුවන්. එකක් තමයි දැන් සීනායි කන්දේ දර්ශනය වෙනවා කියන එක. සීනායි කන්දේදී මොසෙස්ට දර්ශනය වෙන එකට එතනදී පියාණන් වහන්සේ විදිහට ත්‍රිත්වය කියන සංකල්පය පොඩ්ඩක් ඔළුවෙන් අයින් කරලා බලුවොත් සීනායි කන්දේදී දර්ශනය වෙන කෙනා රූපයක් නැති ප්‍රකාශ වීම. ඒකදී රූපයක් ගැන පැහැදිලි කිරීමක් කරන්නේ නැහැ. හැබැයි ජේසුස් වහන්සේ ගත්තාම ජේසුස් වහන්සේ දෙවියන් වහන්සේ කියලා හිතන්න පුළුවන් සැක කරන්න පුළුවන් කොටස් ඇත්තටම බයිබලයේ ඇතුලේ හම්බෙනවා. ඒ කියන්නේ ඒක සමහර තැන්වලදී කියනවා බයිබලයේ තියෙන ප්‍රධානම ලක්ෂණයක් තමයි බයිබලය ලියනකොට බයිබලය වෙන කෙනෙක් ලියනකොට වෙන කෙනෙක් ප්‍රකාශ කරනකොට දෙවියන් වහන්සේ මෙහෙම කිව්වා කියලා ඒගොල්ලෝ හැමතිස්සෙම කියනවා දෙවියන් වහන්සේ මෙහෙම කියනවා. මොකක් හරි දෙයක් අනාගත වාක්‍යයක් වේවා මොනවා හරි නීතියක් වේවා මොකක් හරි දෙයක් අවධාරණය කරද්දී දෙවියන් වහන්සේ මෙහෙම කියනවා කියන එක බයිබලයේ සඳහන් වෙනවා. හැබැයි ජේසුස් වහන්සේ ගැන කතා කරනකොට සමහර තැන්වලදී ජේසුස් වහන්සේ කියනවා පැහැදිලිව මම කියලා කියනවා. එතකොට ඒක මේගොල්ලෝ මූලික ප්‍රශ්නයක් වෙනවා මේ කතෝලික දේව ධර්මිකයන්ට. එතකොට ජේසුස් දෙවියෙක් බවට පත් වෙනවා. ඊට පස්සේ තව ප්‍රසිද්ධම කාරණේ තමයි ඊටාම පැහැදිලිව තියෙන කාරණේ තමයි ජේසුස් කියනවා මම ආබ්‍රහම්ටත් කලින් පැවතුණා කියලා. ආබ්‍රහම් කියලා කියන්නේ අදිපිතෘන්. එතකොට ආබ්‍රහම්ටත් කලින් මම පැවතුණා කියලා කිව්වහම එතන Taman දෙවියෝ කරගන්න සිද්ධියක් තියෙනවා. එතකොට ඔන්න දැන් එතකොට දෙවිවරු දෙන්නෙක් ඉන්නවා. සීනායි කන්දේ ප්‍රදර්ශනය වෙච්ච එක්කෙනෙක් ඉන්නවා. ඊට පස්සේ ජේසුස් ඉන්නවා. ඊට පස්සේ පෙන්තකොස්ත දිනයේදී ප්‍රකාශයටපත් වෙන තවත් දෙවි කෙනෙක් ඉන්නවා. ජේසුස් යනකොටත් කියලා යනවා. ජේසුස් වහන්සේ උත්සාහ කරගන්න කලිනුත් ජේසුස් වහන්සේ ප්‍රකාශ කරනවා මම යනකොට මම පියාණන් වහන්සේ මේ සහායදායකයන්න් කෙනෙක් එවයි කියලා. සහායදායකයන්න් කෙනෙක් එවයි කියලා කිව්වහම පෙන්තකොස්ත දිනයේදී ආයේ සුද්ධාලේපයක් ලැබෙනවා. සුද්ධාත්මයන් වහන්සේගේ ආගමනය සිද්ධ වෙනවා කියලා කතාවක් තියෙනවා. එතකොට මෙතනදී දේවධර්මිකයන්ට එන ප්‍රශ්නේ තමයි තුන් දෙනෙක් ගැන විස්තර තියෙනවා. හැබැයි කතෝලික විශ්වාසයේ මූලික ආබ්‍රාහමික විශ්වාසය එක දෙවියෙක්. ඒ ඉන්නේ එකම දෙවියෝ නම් කොහොමද මේ තුන් දෙනෙක් ගැන තියෙන්නේ කියන කතාවට පිළිතුරු දෙන්න තමයි ත්‍රිත්ව සංකල්පය කතෝලික සහ ත්‍රිත්වය පිළිගන්න මේ ක්‍රිස්තියානීන් ඉදිරිපත් කරන්නේ. එතකොට මේකෙදි මේ තුන් දෙනා තමයි පියාණන් වහන්සේ, පුත්‍රයන්න් වහන්සේ සහ සුද්ධ ආත්මයන්න් වහන්සේ. ඊට පස්සේ මේකේ ඊළඟ එක මං කිව්ව දැන් අරකෙදි මං කිව්වනේ කිසිම වෙලාවක මේක ඔප්පු කරන්න කටයුතු කරලා නැහැ කියලා ත්‍රිකාය ගැන කතා කරනකොට ත්‍රිකායයේ පැවැත්ම ගැන කතා කරනකොට හැබැයි අපි දන්නවා කතෝලික දේව ධර්මයේ ඇතුලේ කතෝලික දේව ධර්මයේ විශාල කොටසක් වැය වෙලා තියෙනවා දෙවියන්ගේ අස්තිත්වය ගැන කතා කරලා. ඒ වගේම ත්‍රිත්වය කියන එක ඇත්තටම පිළිගත හැකි සංකල්පයක් කියලා ඔප්පු කරන්න තමයි ත්‍රිත්වය ගැන සියලුම තොරතුරු ඉදිරිපත් වෙලා තින්නේ. ඇත්තටම දැන් ත්‍රිත්වය ගැන කතා කරන්න ත්‍රිත්වය ගැන තියෙන කරුණු වලට වඩා ත්‍රිත්වය සනාථ කරන්න තියෙන කරුණු තමයි වැඩි වශයෙන් තියෙන්නේ. ත්‍රිත්වය කියලා එකක් තියෙනවා ඇත්තටම කියන ඔප්පු කරන්න තියෙන කරුණු වැඩි ත්‍රිත්වය ගැන තියෙන කරුණු වලට වඩා. අනිත් එක තමයි මේක දැන් පෙරදිග දර්ශනය ගැන ටිකක් හරි කියවීමක් තියෙන කෙනෙක්ට ලේසියෙන් තේරුම් ගන්න පුළුවන් කියලා මම හිතනවා. මට ඒක පෞද්ගලිකව ලේසියෙන් තේරුම් ගන්න පුළුවන් නිසා. හැබැයි ත්‍රිත්වය ගැන තියෙන මූලිකම ප්‍රශ්නේ තමයි මම අර කලින් කිව්ව ප්‍රශ්නේ. කතෝලික දේව ධර්මය ඇතුළේ ඒගොල්ලෝ ඒක ආභිධර්මික සංකල්පයක් විදිහට සලකනවා. සහ ත්‍රිත්වය ගැන කතා කරන්න පටන් ගන්නකොටම කියන කරුණක් තමයි මේක වචනයෙන් විස්තර කරන්න බෑ, තර්කයෙන් විස්තර කරන්නත් බෑ. මේක ආභිධර්මිකයි. මේක තේරුම් ගන්න මේක මෙහෙමයි කියලා කියනවා හැර මේක කිසිම විදිහකදී තවදුරටත් පැහැදිලි කිරීමක් කරන්න බෑ. වචනයෙන් පැහැදිලි කරලා නවත්තන්න පුළුවන් තරමක් තියෙනවා. එතනින් එහාට මේක පැහැදිලි කරන්න බෑ කියන එක. වචනයෙන් මේක පැහැදිලි කරන එක කෙටියෙන් ගත්තොත් ඒගොල්ලෝ ඒක පැහැදිලි කරන්නේ එකම භවත්වයක් සහිත පුද්ගලත්ව තුනක් තියෙන එකම දෙවියෝ තමයි ත්‍රිත්වය. එතකොට මේකෙදි එකම භවත්වයක් කියලා කියන්නේ
පැවැත්ම එකම සාරයක් තියෙනවා කියන එක. මේ තුන් දෙනාටම එකම සාරයක් පවතිනවා. ඊට පස්සේ පුද්ගලත්වය කියලා කියන්නේ එක එක්කෙනාට වෙනස්. මේ තුන් දෙනාට වෙනම පර්සනැලිටිස් තියෙනවා. පුද්ගලත්ව තුනකුත් තියෙනවා. හැබැයි මේ පුද්ගලත්ව තුනම එකම අවස්ථාවක පවතිනවා. මම කලින් පටන් ගන්නකොට ත්‍රිකාය ගැන කතා කරනකොට කිව්වා බෞද්ධයෝ කිසිම වෙලාවක උත්සාහ කරලා නැහැ මේ ත්‍රිකායම එකම අවස්ථාවක පවතින්නේ කොහොමද කියන එක විස්තර කරන්න. කිසිම අවස්ථාවක් මට හම්බෙලා නැහැ. කාටවත් හම්බෙලා තියෙනවා නම් මගේ දැන ගැනීම පිණිසත් කියන්න මට. කිසිම තැනක මට දැකලා නැහැ. මම දැකලා නැහැ, කියවලා නැහැ. අඩුම තරමේ මේ මුල් මූලාශ්‍රවල නෙමෙයි වර්තමානයේ ලියවෙන මේ මහායාන බුද්ධ ධර්ම සම්බන්ධ ප්‍රාමාණිකයන්ගේ පොත්වලවත් මේ තුන්දෙනා වහන්සේම එකට පවතින්නේ කොහොමද? ත්‍රිකායම එකට පවතින්නේ කොහොමද? ත්‍රිකාය එක බුදු කෙනෙක් වෙන්නේ කොහොමද කියන ප්‍රශ්නේ කතා කරලා නැහැ. කිසිම වෙලාවක. හැබැයි කතෝලිකයන්ට පැහැදිලි කරගන්න බැරි කතෝලිකයෝ ආභිධර්මිකයි කියලා ඕක පුළුවන් තරම් විස්තර කරන්න උත්සාහ කරලා බැරි වෙලා නවත්තලා වගේ තියෙන්නේ ඔය එකම භවත්වයක් නැත්නම් මේ තුන් දෙනාම එකම දෙවි කෙනෙක් වෙන්නේ කොහොමද කියන අදහස. ඒක ගැන මට අදහසක් තියෙනවා. ඒක කොයිතරම් දුරට අනිත් අය එකඟ වෙයිද දන්නේ නැහැ. මට තියෙන අදහස තමයි ಭಾರತೀಯ දර්ශනය ඇතුලේ ඒකත්වය කියන එක ඒකත්වය තුළ බහුත්වය කියන සංකල්පය අලුත් සංකල්පයක් නෙමෙයි. ඒක ඇත්තටම ගත්තොත් ඍග්වේද කාලයේ ඉඳන් වර්තමාන අද්වෛත සංකල්පයට යනකම් නැත්නම් අපි ධර්ම තථාගත ගර්භ සංකල්පය වගේ බෞද්ධ සංකල්පයක් ගාවට යනකම් ඒකත්වය තුළ බහුත්වය කියන සංකල්පය බොහොම සරලයි. ಭಾರತೀයයට බොහොම ලේසියෙන් තේරුම් ගන්න පුළුවන්. ಭಾರತೀය මනස හැඩ ගැහිලා තියෙනවා ඔය කියන දේ තේරුම් ගන්න. හැබැයි කතෝලිකයන්ට ඔක තේරුම් ගන්න ඒගොල්ලන්ගේ thinking pattern එක පුරු නැහැ. ඒගොල්ලෝ එහෙම හිතලා නැති ප්‍රශ්නයක් තමයි තියෙන්නේ. පවතින්නේ එක්කෙනයි. හැබැයි ඒ කෙනාට පුද්ගලත්ව තුනක් තියෙනවා. කොහොමද තුන් දෙනෙක් එක්කෙනෙක් විදිහට පවතින්නේ නැත්නම් එක්කෙනෙක්ම වෙච්ච තුන් දෙනෙක් එකම වෙලාවක පවතින්නේ කොහොමද කියන ප්‍රශ්නේ ඒගොල්ලන්ට තියෙනවා. මුල් කතෝලික සභාවේ පටන් මේ අදහස තිබුණා කියලා විශ්වාස කරන්න පුළුවන් සාධක බයිබලයේ අපිට හම්බෙනවා. ඊට පස්සේ මේ තුන් දෙනා වහන්සේ, ඒ කියන්නේ පියාණන් වහන්සේ, පුත්‍රයාණන් සහ සුද්ධාත්මයාණන් කියන තුන් දෙනාට තියෙන්නේ කාර්යයන් තුනක්. තුන් දෙනාට තියෙන්නේ කාර්යයන් තුනක්. එතකොට ඒ කාර්යයන් තුන සමහර වෙලාවට වෙන වෙනම ගත්තොත් අර ත්‍රිකායේ තිබ්බ කාර්යයන් තුනට සමාන වගේ එකකුත් තියෙනවා. මේ තුන් දෙනා හැම අවස්ථාවකදීම වගේ එකට ක්‍රියා කරනවා කියලා කතෝලික පැහැදිලි කිරීමක් තියෙනවා. ඒ කියන්නේ තුන් දෙනාම ක්‍රියා කරන්නේ එකට. මොකක් හරි සිද්ධියක් ආශ්‍රය මූලික සිද්ධි දෙක තමයි කතෝලික දේව ධර්මයේ තියෙන මූලික සිද්ධි දෙක තමයි මැවීම සහ ගැලවීම කියන්නේ. එතකොට මැවීමේදී පියාණන් වහන්සේ තමයි වචනය පාවිච්චි කරන කෙනා. පුත්‍රයාණන් වහන්සේ තමයි පුත්‍රයා තමයි කරණ කරගන්නේ. පුත්‍රයාව හේතුවෙන් තමයි මැවීම කරන්නේ. එහෙම නැත්නම් පුත්‍රයා තමයි වචනේ විදිහට පිට වෙන්නේ. ඊට පස්සේ සුද්ධ ආත්මයා තමයි ක්‍රියා කරන්නේ. ඕක තමයි කතෝලික පැහැදිලි කිරීම. ඊට පස්සේ ගැලවීමේදී පුත්‍රයාව ගලවා ගැනීමේ ප්‍රධානම යතුර වෙන්නේ පුත්‍රයාව එවන්නේ පියාණන්. කුරුසපත් වෙන්නේ ගලවා ගැනීමේ මූලිකම කටයුත්ත වෙන කුරුසපත් වීම සිද්ධ කරන්නේ පුත්‍රයා. පුත්‍රයා වෙතට මිනිස්සු යොමු කරන්නේ සුද්ධාත්මය. එතකොට මෙතනදී පැහැදිලි කරන මේ තුන් දෙනාගේ ඒකාත්මික වීම, මේ තුන් දෙනාගේ පැවැත්ම පවතින්නේ මේ එක එක්කෙනාට තියෙන සම්බන්ධය මත. තුන් දෙනා මත තියෙන සම්බන්ධය මත තමයි මේ තුන් දෙනාගේ පැවැත්ම සිද්ධ වෙන්නේ. එතකොට මේක සාන්ත ඉරණේයුස් කියනවා වචනය පුත්‍රයාත් ප්‍රඥාව සුද්ධාත්මයාම කියලා. මේක ඇත්තටම කතෝලික දේව සංකල්පයේදී පිළිගත්ත මතයක් විදිහට පස්සේ කාලෙකදී සභාව පිළිඅරගෙන තියෙනවා. ඒ කියන්නේ වචනය පුත්‍රයා කියන එක නැත්නම් වාක්‍යානෝ ලේගෝස් කියන එක පුත්‍රයා කියන එක සාමාන්‍යයෙන් පිළිගන්නවා. නේද? දෙවියන් වහන්සේගේ මැවීම සම්බන්ධ මූලික වෙච්ච ප්‍රඥාව සුද්ධාත්මයා කියන එක කතෝලික දේව සංකල්පයේදී පිළිගන්නවා. එතකොට මෙයාගේ තියෙනවා ත්‍රිත්ව ලක්ෂණයක්. ත්‍රිකායට තියෙනවා ත්‍රිත්ව ලක්ෂණ. ඒ ත්‍රිත්වයේ ලක්ෂණ තමයි භාවාර්ථය, ස්වභාව සංයෝගය සහ සම්බන්ධය. භාවාර්ථය කියලා කියන්නේ මේගොල්ලන්ට තියෙන්නේ එකම සාරයක්. පුද්ගලත්ව තුනක් වුණාට පවතින්නේ එකම සාරයක්. අනිත් එක ස්වභාව සංයෝගය කියලා කියන්නේ එකම සාරයක් පවතුනාට පවතින්නේ පුද්ගලත්ව තුනක්. විවිධත්වයක් සහිතයි. මේ සම්බන්ධ කියලා කියන්නේ මේ විවිධත්වය පවතින්නේ එකිනෙකා අතර තියෙන සම්බන්ධය මත. එකිනෙකා තුන් දෙනා අතර තියෙන සම්බන්ධය මත තමයි මේ විවිධත්වය පවතින්නේ.
ඊට පස්සේ ගත්තොත් පියාණන් වහන්සේ ගැන පියාණන් වහන්සේ ආරම්භයක් අවසානයක් නැහැ. මේක සම්පූර්ණයෙන්ම ගැලපෙනවා. මේකේ තියෙන ප්‍රධාන කරුණු ටික සම්පූර්ණයෙන්ම ධර්මකායත් එක්ක ගැලපෙනවා. ආරම්භයක් අවසානයක් නැහැ. සියල්ලම නිර්මාණය කරපු කෙනා. ඊළඟට තියෙනවා දිව්‍යමය භවත්වයේ මූලාශ්‍රයත් ආරම්භයක් වෙනවා කියලා. ඒ කියන්නේ මේ ත්‍රිත්වයේ මූලාශ්‍රයත් ආරම්භයක් වෙන්නේ පියාණන් වහන්සේ. ධර්මකායත් එහෙමයි. ත්‍රිකාය ආරම්භ වෙන්නේ ධර්මකාය. වෙනස් වෙන්නේ නැහැ. ධර්මකායත් එහෙමයි. දිව්‍ය සංරක්ෂණයේ ක්‍රියාවට නම්වයි. දිව්‍ය සංරක්ෂණය කියලා කියන්නේ පාරභාෂික පදයක්. ඒ කියන්නේ මනුෂ්‍යයාගේ ගැලවීම. මනුෂ්‍යයා ස්වර්ගයට ආරෝහණය කර ගැනීම කියන එක ක්‍රියාවට නම්වනවා සම්පූර්ණ මැවීම කිරීම. සම්පූර්ණ මැවීමම මෙහෙවන්නේ මේ කියන කාරණය සඵල කරගන්න. එතකොට දිව්‍ය සංරක්ෂණය කියලා කියන්නේ ඒක ධර්මකායත් ඒ වැඩේම කරනවා. සම්පූර්ණ ඒ කියන්නේ තව එකක් තමයි මැවීම පරිපූර්ණත්වයට නොවන දෙයක්. භෞතික යහපත ඇති වෙන්නේ නැහැ. මැවීම පරිපූර්ණත්වයට යනකම් කියලා කියන්නේ මනුෂ්‍යයා ස්වර්ගයට යනකම් භෞතිකත්වය පරම යහපත තත්වයටපත් වෙන්නේ නැහැ. එතන යහපතත් අයහපතත් දෙකම තියෙනවා. ඕකම එක තැනකදී කියනවා මේ ධර්මකාය ගැන කතා කරනකොට පාපයන් අයින් කරන්න පුළුවන් ධර්මකායට. හැබැයි ධර්මකායට භෞතිකව තියෙන දේවල් අයින් කරන්න බෑ. භෞතික අපහසුතාවන් මගහරවන්න ධර්මකායට බෑ. පාපයන් නැති කරන එක කරන්න පුළුවන්. ඒකම තමයි මෙතන කියන්නේ මනුෂ්‍යයා පූර්ණත්වයට යන්නේ නැති තාක් මනුෂ්‍යයාට භෞතික යහපතක් ඇති වෙන්නේ නැහැ. භෞතික අයහපත් පවතින. මැවීම සිදු කරලා තින්නේ පූර්ණත්වයට යන ගමනක් විදිහට. මැවීම සිදු කරලා තියෙන්නේ පූර්ණ. ඒ කියන්නේ මැවීම කියලා කියන්නේ ජර්නි එකක්. යන්න ඕනේ. මෙතන ඉඳන් අතනට දෙවියන් දක්වා යන එක තමයි මැවීමේ කාර්යය කියන කතාව. ධර්මකායේදී ඒ වගේ එකක් නිරූපණය වෙනවා. මොකද ධර්මකාය කියන්නේ මනුෂ්‍යයා නිර්වාණ අවබෝධයට යනකම් බුද්ධත්වයට යනකම් කරන ජර්නි එකක් තමයි ධර්මකායත් මෙහෙරවන්නේ. මේ ලෝකේ තාර්කිකව පාලනය කරනවා කියලා කියන්නේ ඒ දක්වා. එතකොට නපුරෙන් යහපත උදා කරන්න පුළුවන්. විශේෂ කතන්දරයක් තමයි නපුරෙන් යහපත උදා කරන්න පුළුවන් කියන එක. ධර්මකාය ගැන කතා කරනකොට මේ වගේ එකක් අපිට හම්බෙන්නේ නැහැ. නපුරෙන් යහපත උදා කරන්න පුළුවන් වගේ එකක්. මේ පියාණන් වහන්සේට නැත්නම් දෙවියන්ට නපුරෙන් යහපත උදා කරන්න පුළුවන්. දයාව, කරුණාව සහ සත්‍යය. දෙවියන් වහන්සේ සත්‍යයි. හැබැයි දෙවියන් වහන්සේ සත්‍යයි කියලා මෙතන පැහැදිලි කරන්නේ අර මෙතන තේරුම් කරගන්න ඕන එකක් තියෙනවා. දැන් අපේ පෙරදිග වොකැබුලරි එකෙන් සත්‍යයි කියලා දෙවියන් වහන්සේ සත්‍යයි කියලා ගත්තොත් පොඩ්ඩක් ගැටලු සහගතයි. මෙතනදී දෙවියන් වහන්සේ සත්‍යයි කියලා අදහස් කරන්නේ දෙවියන් වහන්සේ සත්‍ය පැවැත්මක් කියන එක. එහෙම නැතිව කිසිම වෙලාවක මෙතනදී අදහස් කරන්නේ නැහැ දෙවියන් වහන්සේ පමණයි සත්‍ය අනිත් සියල්ල අසත්‍යයි කියලා. මෙතනදී අදහස් කරන්නේ දෙවියන් වහන්සේ සත්‍ය පැවැත්ම. සත්‍ය ඇත්තටම පවතින පැවැත්මක් දෙවියන් වහන්සේ කියන එක. අනිත් එක දයාව, කරුණාව. දෙවියන් වහන්සේ දයාවන්තයි, දෙවියන් වහන්සේ කරුණාවන්තයි. සර්වඥ, සර්වශක්ති කියන කතාව කොහොමද තියෙනවා. ඒක සර්වශක්ති කියන කතාව ධර්මකාය සම්බන්ධයෙන් නැහැ. හැබැයි සර්වඥයි කියන කතාව ධර්මකාය සම්බන්ධයෙන් කතා කරනකොට කියනවා. අනිත් විශේෂ දේ තමයි මේක අලිංගිකයි අරූපකයි. අරූපිකයි අලිංගිකයි. රූපයක් නැහැ. ලිංගයක් නැහැ කියන එකෙන් අදහස් කරන්නේ ඒකමයි. රූපයක් නැහැ. භෞතික ශරීරයක් පවතින්නේ නැහැ. භෞතිකත්වයෙන් තොරයි. ඒ කියන්නේ මේක ලෝකෝත්තරයි. සම්පූර්ණ වශයෙන්. ලෝකේ පවතිනා වූ යම් කිසි දෙයක් පවතිනවද? ඒ කිසිම දෙයක් මේ දෙවියන් වහන්සේ තුළ පියාණන් වහන්සේ තුළ පවතින්නේ නැහැ. ලෝකයට තියෙන සියල්ලම තොරයි. ඒක ධර්මකාය ගැන කතා කරනකොට ඉතාම පැහැදිලිව කියනවා ලෝකයේ පවතිනා වූ කිසියම් දෙයක් පවතිනවද? මේ කිසිම දෙයක් ධර්මකාය තුළ विद्यमान වෙන්නේ නැහැ. කියන කතාව. ඒක බොහොම පැහැදිලිවම ගන්න. අනිත් එක තමයි මිනිස්යාට සීමාවන් නිර්මාණය කරලා දීලා තියෙනවා කියන කතාව තියෙනවා. මිනිස්යාට නීති නිර්මාණය කරලා දීලා තියෙනවා. කිවිසුම් ගැන තමයි උතන සීමාව කියලා අදහස් කරන්නේ. එතකොට ඒක මිනිස්යා තීරණය කරන්න ඕන, මිනිස්යා ගන්න ඕන තීරණ මොනවාද, හැසිරෙන්න ඕන මොනවාද කියන එක ගැන තීරණය කිරීමක්, පැහැදිලි කිරීමක් තියෙනවා. මේ නිර්ණය කිරීමක් ඉදිරිපත් කරලා තියෙනවා. අනිත් එක තමයි පියාණන් වහන්සේ ස්වච්ඡන්දතාවයෙන් යුක්තයි. මේ ත්‍රිකායේ තුන්දෙනා වහන්සේම ස්වච්ඡන්දතාවයෙන් යුක්තයි. තුන්දෙනාම Tamanට කැමති විදිහට හිතලා තමයි වැඩ කරන්නේ. ත්‍රිකාය ගැන ගත්තාම ත්‍රිකායත් එහෙමයි. ත්‍රිකාය තුන්දෙනාම ස්වච්ඡන්දතාවයෙන් යුක්තයි. Tamanගේ ස්වච්ඡන්දතාවය අනුව තමයි තුන්දෙනාම කටයුතු කරන්නේ. ඊට පස්සේ එතකොට මෙතනදී දෙවියන් වහන්සේ ගැන පියාණන් වහන්සේ ගැන කතා කරනකොට පියාණන් වහන්සේ මූලිකවම සමාන වෙනවා ඔය ධර්මකාය කියන එකට කියන එක අපිට පේනවා.
පැහැදිලි වෙනවා. හැබැයි වෙනස් වෙන තැන් ටිකක් තියෙනවා. පියාණන් වහන්සේ මූලික කතාව තමයි මැවීම සහ ඒක මෝක්ෂය කරා මෙහෙයවීම. ධර්මකායයට තියෙන ඔය වැඩ ටිකම තමයි. ඊට පස්සේ පුත්‍රයාණන් වහන්සේ ගත්තාම පුත්‍රයාණන් වහන්සේ මිනිසයාගේ ගැලවීම පිණිස පියාණන් විසින් එවපු කෙනෙක්. මිනිසයාගේ ගැලවීම පිණිස පියාණන් වහන්සේ විසින් එවපු කෙනෙක්. එතකොට ඒක නිකන් හරියටම ගැලපෙනවා නිර්මාණකායේ කතාවට. මෙතනදී ලස්සන කතාවක් තියෙනවා. මිනිසයා දේව ස්වභාවයේ කොටස්කරුවන් කරගන්න තමයි දෙවියන් වහන්සේ පුත්‍රයාව මනුෂ්‍ය ලෝකෙට එව්වේ කියලා. එතකොට ඔය දේව ස්වභාවයේ කොටස්කරුවෙක් කරගන්නවා කියන එකෙන් අදහස් කරන්නේ නැවත දේව ස්වභාවයටපත් වෙනවා. මිනිසයා දෙවියන්ගේ ස්වභාවයෙන් නිර්මාණය කරා කියලා කියනවා. එතකොට දෙවියන් ස්වභාවයෙන් නිර්මාණය කරව මිනිසයා නැවත වරක් දෙවියන්ගේ ස්වභාවයටපත් වෙන්න සම්පූර්ණයෙන් දෙවියන්ගේ ස්වභාවය. දෙවියෝ බවට පත් වෙන්න නෙමෙයි. එතන අදහස් කරන්නේ දෙවි කෙනෙක් වෙනවා කියන එක නෙමෙයි. අද්වෛත සංකල්පයකට යන්නේ නැහැ ඒගොල්ලෝ. එතනදී අදහස් කරන්නේ අර දෙවියන් විසින් දුන්න සම්පූර්ණ යහපත් තත්වයට නැවත වරක් පත් වෙනවා කියන්නේ. ලිටරලි දේව පුත්‍රයෙක් කරන්න කියලා ඉරණේයුස් කියනවා. ඊට පස්සේ ඇක්වයිනාස් තුමා කියනවා දෙවිවරුන් කිරීම සඳහා කියලා. දෙවිවරුන් කිරීම සඳහා මනුස්සයන්ගේ දෙවිවරුන් කිරීම සඳහා කියලා. ඊට පස්සේ අතනේසියස් කියනවා දෙවියන් කිරීම සඳහා. මනුෂ්‍යව දෙවියන් කිරීම සඳහා. එතකොට ඔය හැම එකකම පේන්නේ මොකක්ද? දේව ස්වභාවයට. නැත්තම් දෙවියන් වහන්සේ මුලින්ම මනුෂ්‍යව මැවුව ස්වභාවයට මනුෂ්‍යයා පත් කරගන්න එක තමයි පුත්‍රයන් වහන්සේගේ අරමුණ. ප්‍රධාන වශයෙන්. ශුද්ධාත්මයන්ගෙන් ගැබ්ගෙන ඉපදුනා කියන එක ප්‍රසිද්ධ කතාවක්. එතකොට ජනිත වුණු නමුත් නොමවන ලද වේ. ජනිත වුණු නමුත් නොමවන ලද වේ කියලා කොන්ස්ටන්තිනෝපල මන්ත්‍රණ සභාවේදී නිර්මාණය කරනවා. ඒ කියන්නේ පුත්‍රයා කියලා කියන්නේ සිත්වයේ කියලා සනාථ කරන්න කතාවක් උතන් තියෙන්නේ. ඒ කියන්නේ පුත්‍රයා මැවීමක් නෙමෙයි. එයා දෙවියන්මයි. දෙවියන්ගෙන් ජනිත වුණු කෙනෙක්. මවපු කෙනෙක් නෙමෙයි. ඊළඟ ප්‍රධාන කතාව තමයි සම්පූර්ණ මිනිසෙක් සහ සම්පූර්ණ දෙවියන් වේ කියලා කියනවා. මේක නිර්මාණකාය ගැන කතා කරනකොට නිර්මාණකායට වඩා ටිකක් වෙනස් සංකල්පයක්. නිර්මාණකායේදී කියනවා සම්පූර්ණයෙන්ම මනුෂ්‍ය ස්වභාවය පමණයි තියෙන්නේ. මනුස්සයෙක් නෙමෙයි කියලා. හැබැයි මෙතනදී කතෝලිකයන්ගේ පුත්‍රයන් වහන්සේ කියන සංකල්පය සම්පූර්ණයෙන් මනුස්සයෙක් වෙනවා වගේම සම්පූර්ණයෙන් දෙවියන් වෙනවා. හැබැයි පාපයෙන් තොරයි. ජන්ම පාපය හෝ කිසිම පාපයක් යේසුස් වහන්සේ තුල නැහැ කියලා ක්‍රැසිඩියානු මන්ත්‍රණ සභාවේදී තීරණය කරනවා. ඊළඟ එක මනුෂ්‍ය ස්වභාවය ආරෝපණය කරගත්ත මිස අවශෝෂණය කරගත්තේ නැහැ කියලා දෙවෙනි වතිකාන මන්ත්‍රණ සභාවේදී ඒක තව ටිකක් පැහැදිලි කරනවා. මනුෂ්‍ය ස්වභාවය ආරෝපණය කරගත්ත විතරයි යෝග අවශෝෂණය කරගත්තේ නැහැ. ආරෝපණයක් විතරයි. ඒකේ එක්තරා විදිහකට ආයි පාරක් අර නිර්මාණකාය කියන කතාවත් එක්ක සම්බන්ධ වෙනවා. මනුෂ්‍ය ස්වභාවය ආරෝපණය කර ගැනීමක් විතරයි දැන්. නිර්මාණකායේදී කරන්නේ මනුෂ්‍ය ස්වභාවය ආරෝපණය කර ගැනීම. ඊට පස්සේ ඊළඟ එක වැඩ කරනු ලැබුවේ මනුෂ්‍ය අත්වලනේ, සිතුවේ මනුෂ්‍ය සිත්වලනේ, ප්‍රේම කලේ මනුෂ්‍ය හදවතකින් කියලා කතාවක් තියෙනවා. මෙන්න මේක වැදගත් වෙනවා මේ විශේෂයෙන් මතක තියාගන්න වටින නැත්නම් විශේෂයෙන් හයිලයිට් කරගන්න වටින සංකල්පයක්. ඒ කියන්නේ දෙවියන් වහන්සේ ගැන කතා කරනකොට, යේසුස් වහන්සේ ගැන කතා කරනකොට දෙවෙනි වතිකාන මන්ත්‍රණ සභාවේදී කියනවා යේසුස් වහන්සේ වැඩ කරේ මනුස්සත්වලින්, හිතුවේ මනුස්ස සිතකින්, ප්‍රේම කරේ මනුස්ස හදවතකින්. ඒ කියන්නේ එතන දෙන අදහස තමයි මේ සියල්ලම කරේ මනුස්සයෙක් විදියට ඉපදලා. එතන මූලික අදහස සියල්ලම මනුස්සයෙක් විදිහට ඉපදිලා දෙවියන් වහන්සේ කරා නම් කරේ මනුස්සයෙක් විදිහට නම් මනුස්සයින්ටත් මේ දේවල් කරන්න පුළුවන් කියන අදහස ඇති කරන එක තමයි මූලික අභිප්‍රායන් වලින් එක. මූලික අභිප්‍රාය. ඒක හරියටම ගැලපෙනවා නිර්මාණකාය කියන සංකල්පයත් එක්ක. නිර්මාණකාය ඇති කරගත් නිර්මාණකාය විදිහට පහළ වෙන්නේ ඇයි කියන එක ලලිත විස්තරේ පැහැදිලි කරනකොට ලලිත විස්තරේ පැහැදිලි කරන්නේ ওই විදිහට. ලලිත විස්තරේ පැහැදිලිව කියනවා මේක දෙවි කෙනෙක් වගේ ගිහිල්ලා දෙවි කෙනෙක් විදිහට නැත්තම් ධර්මකායයට ප්‍රකාශ වෙන්න බැහැනේ සම්භෝගකායනේ ප්‍රකාශ වෙන්න පුළුවන්. සම්භෝගකාය විදිහට මිනිසුන්ට කියන මේ ධර්මයේ දේශනා කරනවා මිනිස්සු මේක පිළිගන්නේ නැහැ. දෙවි කෙනෙක් කොහොමද දෙවි කෙනෙක් කියන දෙයක් කොහොමද මිනිස්සු කරන්නේ කියන කතාව. මිනිස්සු නිරාශාත්මක වී කියලා. ඒ වගේම එකක් තමයි මෙතනදිත් කරන්නේ. ඒක මනුස්සයෙක් විදිහටම මිනිස්සු අතර ජීවත් වෙමින් දෙවියන් වහන්සේගේ මාවතේ ගමන් කරනවා. මොක්ෂය ලබා ගන්න පුළුවන් කියන එක මිනිසුන්ට පෙන්වනවා. මේ විදිහට වැඩ කරන්න පුළුවන් කියන එක. ඒක අර දෙකත් එක්ක බොහොම හොඳට සමපාත වෙනවා. ඊට පස්සේ මනුෂ්‍ය වේශය ලබන්නට පෙර පැවතුණු බව විත්වය ගැන තියෙන පැහැදිලි කිරීම වලින් සහ බයිබලයේ ආබ්‍රාහම්ට පෙරම වීමි කියන එකේදී පැහැදිලි වෙනවා.
ආබ්‍රහම්ට කලින් ඉඳන් මම හිටියා පැවතුනා කියන තියෙනවා. ජෝහන් පොතේ තියෙන මේ කතාව. එතකොට දෘශ්‍යමාන දෙවියන් වහන්සේගේ අදෘශ්‍යමාන ස්වરૂපය කියලා කොලොස්සි 1:1දී කියනවා පළවෙනි පරිච්ඡේදය. කොලොස්සි පළවෙනි පරිච්ඡේදයේදී කියනවා දෘශ්‍යමාන දෙවියන් වහන්සේගේ අදෘශ්‍යමාන දෙවියන් වහන්සේගේ දෘශ්‍යමාන ස්වરૂපය කියලා. එතන කියන්නේ දෙවියන් වහන්සේ ප්‍රකාශයටපත් වීමක් තමයි දෙවියන් වහන්සේගේ මේකෙන් සිද්ධ වෙලා තියෙන්නේ. ඊළඟට දේවත්වයේ ස්වરૂපය දේවත්වයේ ස්වરૂපයක් විදිහට යේසුස් වහන්සේව හඳුන්වනවා. හේබ්‍රවරුන්ට ලියුව ලිපියේ පළවෙනි පරිච්ඡේදය ඔගෙන සඳහන් කරනවා. එතකොට දෙවියන් වහන්සේ වීම හැර අන් සියල්ලම පුත්‍රයාණන්ට ලබා දුන්නා කියලා කියනවා. මේ කියන දේවල් සාමාන්‍යයෙන් අර නිර්මාණ කායත් එක්ක අපිට සම්බන්ධ කරගන්න බෑ. දෙවියන් වහන්සේ වීම හැර අන් සියල්ලම පුත්‍රයාණන්ට ලබා දුන්නා කියන එක කාය සංකල්පයේ සමය ත්‍රිත්ව සංකල්පයේ සම්බන්ධයෙන් විශේෂයි. දෙවියන් වහන්සේ වීම හැර අන් සියල්ලම දීලා. එතකොට දෙවියන් වහන්සේ වීම කියන කතාව තනතුර හැර නැත්නම් ඒ ස්වභාවය හැර අනිත් සියලුම දේව තත්ත්වයන් ජේසුස් වහන්සේ තුළ පැවතුනා කියන එක තමයි මේකේ අරමුණ. ඊළඟ එක ඊටාම සංකීර්ණ හැබැයි බොහොම චුට්ටක් කරුණු දින සංකල්පය සුද්ධාත්මයන්න්. සුද්ධාත්මයන්න් ගැන කරුණු පොඩි ප්‍රමාණයක් තියෙන හේතුව සහ ඒක ඇත්තටම තාමත් සංකීර්ණ විදිහට දකින්න සංකීර්ණ තේරුම් ගන්න අමාරු ඇත්තටම. විදිහට දකින්න පුළුවන් හේතුව තමයි සුද්ධාත්මයන්න් ගැන කෙරෙලා තියෙන අධ්‍යයන බොහොම පොඩි ප්‍රමාණයක් තියෙනවා. ඇත්තටම සුද්ධාත්මයන්න් ගැන කතා කරන්න පටන් ගන්න සුද්ධාත්මයන්න්ට වැඩි අවධානයක් දෙන්න පටන් ගන්න 20 වෙනි සියවසේ පස්සේ. 20 වෙනි සියවසේදී තමයි ඊට කලින් සුද්ධාත්මයන්න් ගැන කතා කරලා තියෙන ප්‍රමාණය හරිම අඩුයි. මේ ක්ලාසිකල් තියොලොජිස්ට්ලා සුද්ධාත්මයන්න් ගැන කතා කරලා තියෙන ප්‍රමාණය හරි අඩුයි. එතකොට ඒ ගැන අපිට 20 වෙනි සියවසෙන් පස්සේ ලියවිච්ච මූලාශ්‍රය වලින් සහ පැහැදිලි කිරීම වලින් තමයි තොරතුරු අරගන්න තියෙන්නේ. ත්‍රිත්වයේ අවසානයේටම ප්‍රකාශ වෙන්නේ සුද්ධාත්මයන්න් කියලා කියනවා. පැවරණි givisuma ඇතුළෙත් මෙතන සුද්ධාත්මයන්න්ගේ දැන් පැහැදිලි කිරීම තමයි සුද්ධාත්මයන්න් ගැන අපිට ගන්න තියෙන පැහැදිලි කිරීම. පැරණි givisuma ඇතුළේ දිවසිවරුන්ට ප්‍රකාශයට පත් වෙලා තියෙනවා. දිවසිවරුන් හරහා බයිබලය ලියන්නේ සුද්ධාත්මයන්න් වහන්සේ. එතකොට යේසුස් වහන්සේ ගැබ් ගන්නවන්නේ සුද්ධාත්මයන්න්. ඊට පස්සේ ඔය සියලුම දේවල් කරන්නේ සුද්ධාත්මයන්න් වහන්සේ. ඊට පස්සේ ප්‍රේරිතවරුන්ට ආලේප කරන්නේ පෙන්තකොස්ත දිනේදී ප්‍රකාශයටපත් වෙන්නේ ඔය දේවල් කරන්නේ සුද්ධාත්මයන්න් වහන්සේ. හැබැයි සුද්ධාත්මයන්න් වහන්සේ ගැන කතෝලිකව හරියටම පැහැදිලිව කියන කතාවක් නෙමෙයි. කතෝලික සංකල්පය මෙතනදී ටිකක් අතාර්කික බවක් ගන්නවා. මෙතනදී කියන කතාව තමයි මෙතනදී අපිට පේන්න තියෙන දේ තමයි සුද්ධාත්මයන්න් සම්බන්ධ වෙන්නේ නැහැ හැම මිනිසෙකුට එක්කම. එකම විදිහට. යටත් පිරිසෙන් හැම මිනිසයා සමග සම්බන්ධ වෙනවා කිව්වත් හැම මිනිසයා සමගම එකම විදිහට සුද්ධාත්මයන්න් සම්බන්ධ වෙන්නේ නැහැ. මොකද දිවසිවරයෙක් වරුන් එක්කවත් නැත්නම් බයිබලයේ ලියවපු අය කට්ටියත් එක්කවත් එහෙම නැත්නම් පෙන්තකොස්ත දිනේදී සිද්ධ වෙච්ච විදිහටවත් සම්බන්ධ වුණු විදිහට වර්තමාන වෙනකොට සුද්ධාත්මයන්න් වහන්සේ ආලේපනය කරන්නේ නැහැ. ඒකෙන් පේන්න තියෙන දේ තමයි සුද්ධාත්මයන්න් වහන්සේ යම් කෙනෙක් ආලේපනය කරනවා නම් ඒක සිද්ධ කරන්නේ තෝරාගත්ත පිරිසකට. එතකොට සුද්ධාත්මයන්න් වහන්සේ සම්බන්ධ වෙන්නේ තෝරාගත්ත පිරිසකට. ඒක බොහොම පැහැදිලිව කතෝලික සභාවේදී කියනවා සුද්ධාත්මයන්න් දකින්නවත් අහන්නවත් ස්පර්ශ කරන්නවත් බෑ. සුද්ධාත්මයන්න් ප්‍රකාශ වෙන්නේ සභාව මගින් පමණයි කියලා. එතකොට සභාවේ තියෙන අධිකාරීත්වය රැඳලා තියෙන සුද්ධාත්මයන්න් මත. එතකොට ඒකෙන් පැහැදිලිව පේන දේ තමයි සුද්ධාත්මයන්න් මිනිස්සුන්ව ජේසුස් වහන්සේ වෙතට අරගෙන යනවා කියන එකෙන් පැහැදිලි කරන්නේ සභාවේ ක්‍රියාකාරීත්වය මිස සුද්ධාත්මයන්න් වහන්සේ පෞද්ගලිකව මිනිස්සු තුළ ක්‍රියාකාරී වෙනවා කියන එකද කියන එක ප්‍රශ්නයක්. පැහැදිලිව ගන්න පුළුවන් අදහස තමයි සුද්ධාත්මයන්න් තෝරාගත්ත පිරිසක් වෙත ආරෝපණය වෙනවා නැත්නම් තෝරාගත්ත පිරිසක් සමග සම්බන්ධ වෙනවා කියන එක. ඊට පස්සේ වර්තමාන ශ්‍රාවකයෝ තුළ පවතිමින් ක්‍රියා කරනවා කියන එක එකක්. අනිත් එක තමයි පුත්‍රයාණන්ට පසුව තමයි සුද්ධාත්මයන්න් ප්‍රකාශයටපත් වෙන්නේ. ජේසුස් වහන්සේ ජේසුස් වහන්සේගේ ස්වර්ගාරෝහණයට පස්සේ තමයි පෙන්තකොස්ත දිනේදී සුද්ධාත්මයන්න්ගේ ආගමනය සිද්ධ වෙන්නේ. එතකොට ආගමනය සිද්ධ වෙනවා කියලා අදහස් කරන්නේ මොකක්ද මෙතනදී? කතෝලික සභාව තුළ ප්‍රකාශයටපත් කරන සභාව පිහිටවන්න මේ කටයුතු කරන්නේ සභාව පිහිටවීමේ මූලික පදනම තමයි සුද්ධාත්මයන්න්. සුද්ධාත්මයන්න් සහ සභාව ඇත්තටම දෙකකට වඩා එකක් විදිහට තමයි නිරූපණය. එතකොට ඒ කටයුතු සිද්ධ වෙන්නේ ජේසුස් වහන්සේගේ ස්වර්ගාරෝහණයෙන් පස්සේ පෙන්තකොස්ත දිනේ. එතකොට
මෙතනදී පේන දේ තමයි සුද්ධාත්මයන්න් වහන්සේ පුද්ගලයෙක්ද පුද්ගලත්වයක් කියලා සලකනවා. තුන්දෙනාම පුද්ගලත්ව තුනක්. හැබැයි සුද්ධාත්මයන්න් වහන්සේට රූපයක් නැහැ. සුද්ධාත්මයන්න් වහන්සේ දකින්න බෑ. සුද්ධාත්මයන්න් වහන්සේ තත්ත්වයක්. මේ කතෝලික දේව ධර්මයේදී විශේෂම දේ තමයි දෙවියන් කියන එකට මේ බලයක් කියන එක කිසිම වෙලාවක පාවිච්චි කරන්නේ නැහැ. බලය කියන පදේ ඒගොල්ලෝ බොහොම දුරින් දුරු කරන පදයක්. මෙතනදී පාවිච්චි කරන්නේ ශක්තියක්. ශක්තියක් කියන එක පාවිච්චි කරන්නේ නැහැ අතරම. තත්වයක් විදිහට තමයි ගන්න වෙන්නේ. සුද්ධාත්මයන්න් වහන්සේ තත්වයක් යම් සීමිත පිරිසක් එක්ක නැත්නම් තෝරාගත්ත පිරිසක් එක්ක සම්බන්ධ වෙන. එතකොට ඒ අතින් මේක සම්භෝග කායත් එක්ක සම්බන්ධ වෙනවා. මගේ මූලික අදහස තමයි දැන් මේ එතන තියෙන සමානකම් ටික ගැන අපි කතා කරන්නේ. සමානකම් ටික මම කතා කරනකොට මෙතනදී ඇත්තටම මගේ මූලික අදහස මම මේක කම්පෙයාර් කරන්න පටන් ගන්නත් හේතුව තමයි මේ දර්ශනයන් දෙකම එකකට එකක් වෙනස් පසුබිම් වල ඇති වෙච්ච දර්ශනයන් දෙකක්. එතකොට ඒ දර්ශනයන් දෙක ඇවිල්ලා තියෙන අවුට්පුට් එක අන්තිම අවුට්පුට් එක බොහොම මේ සමානයි. බැලු බැලමටත් සමානයි. ඇතුළතිනුත් යම් යම් කාරණාවලදී සමානයි අපි සලකා බලුවොත්. හැබැයි මේ දර්ශනයන් දෙක සම්පූර්ණයෙන් වෙනස් පදනම් දෙකක් තියෙන සම්පූර්ණ වෙනස් පැතිවල හැදිච්ච කිසිම විදිහකින් එකකට එකක් ආభాසයක් වෙන්න බෑ කියලා මම පෞද්ගලිකව විශ්වාස කරනවා. නකමුරාගේ පොතේ නකමුරා කියනවා සමහර වෙලාවට කතෝලික දාර්ශනිකයන්ට බෞද්ධ දාර්ශනිකයන්ගේ ආభాසය තියෙන්න පුළුවන් කියලා. නමුත් මට නම් පෞද්ගලිකව ඒක පිළිගන්න අමාරුයි. කොහොම වුණත් මෙතන පේන්න තියෙන දේ තමයි මේ සංකල්ප දෙකම ඇති වෙන්න හේතු වෙච්ච කාරණා යම් පමණකට සමානයි. යම් පමණකට සමානයි. බෞද්ධයන්ටත් කතෝලිකයන්ටත් ඒ වෙනකොට පැවතිච්ච පිළිගත් අදහස් ටික පැහැදිලි කර ගැනීමේ අරමුණින් සහ වඩාත්ම වැදගත් විදිහට මිනිස්සුන්ව සාමාන්‍ය මිනිස්සුන්ව දාර්ශනික කරුණු එක්ක සම්බන්ධ කිරීමේ අරමුණින් තමයි මේ සංකල්ප දෙක ඇති වෙලා තියෙන්නේ. විශේෂයෙන්ම සම්භෝග කාය වගේ සංකල්පයක් ඊට ඇති වෙන්නේ සම්භෝග කාය කියන සංකල්පය ඇති වෙන්නේ ඔය කියන කතාව පැහැදිලි කරගන්න. එතකොට සාමාන්‍ය මිනිස්සෙක්ගේ ඇදහිීම ශ්‍රද්ධාව විශ්වාසය මොන වචනේ පාවිච්චි කරත් ඒ කියන සංකල්පات එක්ක සාමාන්‍ය මිනිස්සෙක් කටයුතු කරන රිලිජියස් ලයිෆ් එක ආගමික සිද්ධාන්ත මත තමයි මේ කියන එක පදනම් වෙලා තියෙන්නේ. එතකොට ඒකෙදිත් අපිට පේනවා එතනදිත් මේ තුනම මේ දෙන්න අපිට එක ළඟ තියාගත්තාම පැහැදිලි වෙන දේ තමයි මිනිස්සුන්ගේ සාමාන්‍ය චින්තනයෙන් බාහිර තියෙන. ඇත්තටම ගත්තොත් මම පෞද්ගලික විශ්වාස කරන විදිහට දාර්ශනිකව කවදාවත් කතා කරන්න බැරි තලයක තියෙන මේ ලෝකෝත්තර සංකල්ප කතන්දරයක් තියෙනවා. ලෝකෝත්තර සංකල්පයක් තියෙනවා. ඊට පස්සේ තමන්ගේ ආගමික ශාස්ත්‍රූවරයා දේශනා කරපු පැවැත්ම සහ මාර්ගයක් තියෙනවා. ඔය කියන මාර්ගය අර කියන වචනයෙන් විස්තර කරගන්න බැරි තත්වයක් සාමාන්‍ය ජීවිතයක් එකකට එකක් සම්බන්ධ කරන්න ඒගොල්ලෝ එකතු කරලා තියාගන්න සහ සාමාන්‍ය මිනිස්සුන්ට මේක පැහැදිලි කරන්න පාවිච්චි කරන සංකල්පයක් තමයි මේක. ඒ හැර ඇත්තටම විශේෂයෙන් බෞද්ධ ත්‍රිකාය ගැන ගත්තාම තාර්කිකව කරුණු උත්සව කරලා තාර්කිකව මේක ඉදිරිපත් කරන්න ගත්ත උත්සාහය කිසිම තැනක දකින්න නැහැ. තාර්කිකත්වයෙන් බොහොම මම කියන්නේ මේක තාර්කික නැහැ කියලා. නමුත් තර්කය මෙතනදී භාවිත කරන්නෙම නැහැ. ආගමානුකූලව විතරයි මේක ඉදිරිපත් කරන්නේ. ආගමානුකූලව විතරමයි ඉදිරිපත් කරන්න කටයුතු කරලා තියෙන්නේ. මොකද මේකේ මූලික අරමුණ ආගමිකයට ඇති වෙන්න පුළුවන් ප්‍රශ්න වලට උත්තර දෙන එක. ආගමක් විදිහට මේක ඉස්සරහට පවත්වාගෙන යන්න සහයෝගයක් ගන්න එක. අනිත් එක තමයි මම මේකෙන් අවසන් කරන්න. බෞද්ධ සංකල්ප තුල මේ කියන සංකල්ප තුනත් එක්ක ඒ කියන්නේ ත්‍රිකාය සංකල්පයත් එක්ක තවත් තියෙනවා මම කිව්වා තථාගත ගර්භ සංකල්පය. තථාගත ගර්භ සංකල්පයත් මීටත් වඩා බොහොම ඔය දේව සංකල්ප වලට බොහොම සමීපයි. එතනදී පැහැදිලිව පේන දේ තමයි පිළිගත්ත නැත්තම් පිළිගන්න පුළුවන් ඉදිරිපත් කරලා තියෙන සත්‍ය
සාමාන්‍ය මිනිස්සුන්ට වැටහෙන විදිහට දේවත්වයක් ආරෝපණය කරලා ඉදිරිපත් කිරීමක් තමයි සිද්ධ වෙන්නේ. සරලවම මහායාන දර්ශනය ඇතුළේදී අපි ගත්තොත් යෝගාචාර වෙන්න පුළුවන්, එහෙම නැත්නම් මධ්‍යමක වෙන්න පුළුවන්. ඔය දෙකනේ ප්‍රධානම තියෙන්නේ. යෝගාචාර මධ්‍යමක. ඔය කියන දර්ශනයන් දෙක තුලම නිර්වාණය කියලා කියන එකත් ලෝකයේ තත්ත්වතාව කියන එකත් දෙකක් නෙමෙයි. එකක් විදිහට තමයි දකින්න ඕනේ. විශේෂයෙන් මධ්‍යමකයේ. එතකොට ඒ කියන තත්ත්වතාව නැත්නම් ලෝකයේ සැබෑ ස්වභාවය දේවත්වයක් විදිහට ඉදිරිපත් කරන එක තමයි ත්‍රිකාය තුලින් සිද්ධ වෙන්නේ. දේවත්වයක් විදිහට ඉදිරිපත් කරනවා. මොකටද දේවත්වයක් විදිහට ඉදිරිපත් කරන්නේ? සාමාන්‍ය මනුස්සයාට මේක අවබෝධ කරගන්න නැත්නම් සාමාන්‍ය මනුස්සයාට මේක ඉදිරිපත් කිරීමේ අවශ්‍යතාවය සඳහා. එතකොට විශේෂයෙන් රත්නගෝත්‍ර විභාග වගේ සූත්‍රයක් කියවනකොට රත්නගෝත්‍ර විභාගය අතරම සූත්‍රයකුත් නෙවෙයි ඒක කලෙක්ෂන් එකක්. රත්නගෝත්‍ර විභාගය වගේ පොතක් කියවනකොට රත්නගෝත්‍ර විභාගය ඇතුලේ එකම පොත ඇතුලේ කමෙන්ටරි විතරක් නෙමෙයි කමෙන්ටරිය අතහැරලා ගත්තත් එකම පොත ඇතුලේ ඒ පොතේම එක වෙලාවකදී කියවගෙන යනකොට අපිට හිතෙනවා මෙතන කියන්නේ ධර්මතාවය ගැන කියලා. තවත් වෙලාවකදී මේක දේවත්වයකට නම් වෙලා තියෙන ස්වභාවයක් පේන්න තියෙනවා. එතකොට මේ දෙකම එකට යන්නේ අර කියන කාරණාව මත. කියන එක තමයි මගේ අදහස. ඒ කියන්නේ සරලව මම මෙතනින් එන නිගමනය තමයි දර්ශනය මොකක් හරි වෙන්න පුළුවන්. ආගම මොකක් හරි වෙන්න පුළුවන්. කාලය හෝ භූගෝලීය පැවැත්ම කොහේ හරි තැනක තියෙන්න පුළුවන්. නමුත් මිනිස්සුන්ට අවශ්‍ය කරනවා සාමාන්‍ය මිනිස්සුන්ට අවශ්‍ය කරනවා අදහන්න හෝ ඇදහිීම කියන කතාව. සාමාන්‍ය මිනිස්සුන්ට දාර්ශනිකය කියන එක හැමදෙස්සම ගෝචර වෙන්නේ නැති නිසා දාර්ශනික සංකල්පය ආගමික සංකල්පයක් දක්වා ශිථිල කරලා ඉදිරිපත් කිරීම ආගමකින් බලාපොරොත්තු වෙනවා. ආගමක එහෙම දෙයක් නැති වුනහම සිද්ධ වෙන්න පුළුවන් දේ තමයි දාර්ශනික සංකල්පයටත් හානි සිද්ධ වෙන විදිහට විධිමත් සංකල්පයක් නැති නිසා අවිධිමත් විදිහට සාමාන්‍ය මිනිස්සු Tamanට එන ප්‍රශ්න වලට උත්තර හොයාගන්න එක. හරි. මගේ අදහස් මෙතනින් ඉවරයි. ප්‍රශ්න තියෙනවනේ මම දැනුයි දැක්කේ ප්‍රශ්න තියෙනවා කියලා. දර්ශන මගේ අදහස් දැක්කේ මොන හරි ප්‍රශ්න තියෙනවනම් ඔව් පෞසරු මේ කියන්නේ අපි මේ ප්‍රශ්න වලට විවෘත කරමු එකක් මේ සමහර ඉන්බොක්ස් කරලා තියෙනවා ඊට අමතරව මේ පටහැරි මේ කෙලින්ම අහන්න ප්‍රශ්න තියෙනවා නම් ඒව අහන්න පුළුවන් අපි ඉස්සෙල්ලා ඒ ප්‍රශ්න තියෙනවා නම් පටහැරි අහන්න ඇරලා ඊට පස්සේ ඉන්බොක්ස් එකේ තියෙන ප්‍රශ්න එක ඔව් ප්‍රශ්න කරන කවුරු හරි ඉන්නවද අපි එහෙම ඉන්බොක්ස් එකේ ප්‍රශ්න යමුද ඉන්බොක්ස් එක කරලා තියෙන ප්‍රශ්නේ අහමු බලමු ඔයාලට කිව ගන්න පුළුවන් නේද කවිශ්වර අත උස්සලා තිනවා හෑන්ඩ් අප් කරලා රයිට් කවිශ්වර ඔයාගේ ප්‍රශ්න ඔව් දැන් කවිශ්වර ඔව් මට කතා කරන්න පුළුවන්ද පුළුවන් දැන් අර බුදු එක තැනක අර සඳහන් වනේ අර තේවිජ්ජ වච්චගොත්ත සූත්‍රයේ වට මතක විදියට මේ අර බුදුන් වහන්සේ කියන්නේ මම හැම වෙලාවෙම සර්වඥ නෙවෙයි කියලා නේද? අර ඒ කියන්නේ සතර ඉරියව්වෙන් ඉන්නේ නැතිකොට හරි පවතිනකොට හරි මට හරියට මතක නැහැ. ඒක හොයරි තනින් සඳහන් ඒ තේවිජ්ජ සූත්‍රයේද කොහෙද මම හිතන්නේ. ඔව් තේවිජ්ජ සූත්‍රය. එතකොට මේ ඒකේ එතකොට මේ ඔව් තේවිජ්ජ වච්චගොත්ත සූත්‍රය මම හිතන්නේ. ඒ කියන්නේ හැම වෙලාවෙම සර්වඥ නෙවෙයි කියලා. එතකොට ඒක සහ අනිත් එක අර දසවක්කෘත ප්‍රශ්න වලට බුදුහාමුදුරුවෝ උත්තර දෙන්නේ නෑ නේද? අර මම තථාගත නෙවෙයි මම නිවනින් ඒ ප්‍රශ්න 10ට එතකොට. එතකොට ඒක කොහොමද එතකොට ඒක ඒ සම්බන්ධ කියන්නේ දැන් එතකොට ඒක ඒ වෙලාවේ හැටියට උත්තරයක්ද නැත්නම් මොකක් හරි ඒ කියන්නේ එකත් එක්ක මොකක්ද තියෙන ගැළපීමෙන් තමයි. ඔය සර්වඥතා ප්‍රශ්නය ඇත්තටම ප්‍රශ්නයක් කවිශ්වර. මේ ඕක ගැන මගේ පෞද්ගලික අදහස මම කියන්නම්. මේ ඒක ගැන පාලි ත්‍රිපිටකයේ තියෙන නැත්නම් ථේරවාදීන් පිළිගන්න අදහස මම කියන්නේ ථේරවාදීන් පිළිගන්න අදහස කියලා ථේරවාදීන් මම දන්න විදිහට මම ලොකු කියවීමක් මට නැහැ අතට මට ථේරවාදය ගැන ලොකු දැනීමක් නැහැ මගේ සබ්ජෙක්ට් එක ගැන වෙන නිසා නමුත් ථේරවාදීන්ගේ ඇතම් ප්‍රකාශ වලින් බුදුන් වහන්සේ සර්වඥයි කියලා තිබුණාට සබ්බඤ්ඤිත කියන්නේ මොකක්ද කියන එක පැහැදිලි කරලා නැහැ. ඔව් සමහර තැන්වල කියන්නේ ඒ කියන්නේ එකට එකක් ගැලපෙන්නේ නැහැ එක තැනක ගැලපෙන්නේ නැහැ. ඔව් ඒක තැනක ගස්පුත් කියනවා. ඔව් ථේරවාදය ඇතුලේ එහෙම එකක් තියෙනවා. මේ අපිට ඕක ආයි ඛණ්ඩනය කරන්න පුළුවන් කමක් තියෙනවා.
අර කියන එකට විරුද්ධ අදහසක් තමයි මහා සාංගිකයන්ගේ තියෙන්නේ. ඇත්තටම ත්‍රිකාය ගැන කතා කරනකොට ත්‍රිකායේදී මේ මම අර කිව්ව සංකල්පය කියන්නේ මේ මෙනෙහි නොකර ඕනම දෙයකට උත්තර දෙන්න පුළුවන් කියන එක ඇත්තටම තියෙන්නේ මහා සාංගිකයන්. හරිද? එතකොට මහා සාංගිකයන්ගේ අදහස පස්සේ කාලෙකදී වෙනස් වෙච්ච කම පේනවා ත්‍රිකාය ගැන කතා කරනකොට. ඒ කියන්නේ ඒ සර්වඥය කියන එක එහෙම නැත්නම් ඔය ප්‍රශ්නයකට හිතන්න නැතුව උත්තර දෙන්න පුළුවන් කියන එක නිර්මාණකාරයට ආරෝපණය කරලා නැහැ ත්‍රිකායයි. එහෙම එකක් තියෙනවා. මොකද බෞද්ධ දර්ශනය ගැන කතා කරනකොට ඇත්තටම බෞද්ධ දර්ශනයේදී බෞද්ධයන්ට තර්ක කරන්න වෙන්නේ තමන්ගේ කට්ටියත් එක්කමනේ. ඒ නිසා ඇත්තටම වෙන දේ තමයි ඔය මුලින් තියෙන සංකල්පය කඩාමින්දගෙන අලුත් සංකල්පයක් ඉස්සරහට ඇවිල්ලා තියෙනවා. නැත්නම් මුල තියෙන පැහැදිලි කිරීම වලට වඩා වෙනස් පැහැදිලි කිරීමක් ඉස්සරහට තියෙනවා. අර දෙවෙනි පැහැදිලි කිරීම අරට වඩා ඇත්තටම තාර්කිකයි. එහෙම එකක් තියෙනවා. දැන් දර්ශනය දිගටම ගත්තාම මහා සාංගිකයන්ගෙන් පටන් අරන් සර්වස්තිවාදී සෞත්‍රාන්තික යෝග මේ මධ්‍යමක සහ යෝගාචරණ පිළිවෙල ඔය පිළිවෙල ඇවිල්ලා තියෙන්නේ ඇත්තටම එහෙමයි. එතකොට අර මහා සාංගිකයන්ගේ මතය මම හිතන්නේ පස්සේ කාලෙකදී ත්‍රිකාය සංකල්පයට එනකොට බැහැර වෙලා තියෙනවා. මගේ දැනුම හැටියට. ඒ කියන කතාව. ඔව්. හරි ස්තුතියි. දිනෙත් අහලා තියෙන ප්‍රශ්නයක් තව ප්‍රශ්න තියෙනවා නම් අහන්න මම ඉන්බොක්ස් එකේ ප්‍රශ්න වලට යන්නම් එතන. දර්ශන අපි එහෙම කරමු නේද? දර්ශන ඔව් ඇහෙනවද? දිනෙත්ගේ ප්‍රශ්න ගමු අපි. ඇහෙනවද? දිනෙත්ගේ ප්‍රශ්න ඔව් මට එනවා. හරි. ඔව් දිනෙත්ගේ ප්‍රශ්න අපි ගමු නේද? දිනෙත්ගේ ප්‍රශ්නේ තියෙන බෝධිසත්වයන්ගේ ශරීරය සාමාන්‍ය මිනිසෙකුගේ ශරීරයට වඩා වෙනස්ද? එහි අමුතු විශේෂයක් තියෙනවා. ඒ ගැන විද්‍යාත්මකව ඔප්පු කළ හැකි සාක්ෂි තියෙනවද? පළවෙනි දේ තමයි පිළිවෙලට උත්තර දෙන්නම්කෝ. බෝධිසත්වයන්ගේ ශරීරය සාමාන්‍ය මිනිසෙකුගේ ශරීරයට වඩා වෙනස්ද කියන එක ඇත්තටම වෙනස්කමක් නැහැ. එහෙම වෙනස්කමක් තියෙන්න බෑ. එහෙම වෙනස් කියලා කිසිම තැනක සඳහනක් නැහැ. එහි අමුතු විශේෂයක් තියෙනවද? එහෙම එකකුත් නැහැ. හැබැයි දැන් ওই ප්‍රශ්නේ අහන්නේ ඇත්තටම අර මේ සම්භෝගකාය ගැන විස්තර කරපු එක නිසා මෙතනදී බෝධිසත්වයන්ගේ ශරීරයයි සම්භෝගකාය කියන එකට පැහැදිලි කිරීම තමයි සුඛාවතියේදී බෝධිසත්වයෝ පහළ වෙනවා. බෝධිසත්වයෝ මනුෂ්‍ය ලෝකෙන් පස්සේ බෝධිසත්වත්වයේ පහළ වෙනවා සුඛාවතියේදී. සුඛාවතී දිව්‍ය ලෝකේ. එතකොට සුඛාවතී දිව්‍ය ලෝකයේ පහළ වෙන බෝධිසත්ව ශරීරය සම්භෝගකායම කියලා තමයි එතන අදහස් කරන්නේ. ඒකයි අතන මෙතනින් අදහස් කරන්නේ. මනුෂ්‍ය ලෝකයේ ඉන්න බෝධිසත්වයන්ගේ ශරීරය සම්භෝගකාය කියන එක නෙමෙයි. බෝධිසත්වයෙක් විදිහට දශ භූමි සම්පූර්ණ කරාට පස්සේ සුඛාවතියේ ඉපදෙන බෝධිසත්වයෝ මේගේ ශරීරය සම්භෝගකාය ස්වරූපයක් කියලා තමයි කියන්නේ. සම්භෝගකාය කියලා තමයි කියන්නේ. එතකොට එතනදී ඇත්තටම අදහස් කරන දේ තමයි ත්‍රිකාය සංකල්පය ඇතුළේදී නැත්නම් ওই තථාගත ගර්භ සංකල්පයත් එක්කම එන මහායාන සංකල්පය ඇතුළේදී ගත්තාම මිනිස්සෙක් බුද්ධත්වයටපත් වුණාම නැත්නම් බෝධිසත්වවරයෙක් බවට පත් වුණාම ඒ කෙනා පරමාර්ථයත් එක්ක එකතු වෙනවා වගේ අදහසක් තියෙනවා. මේක ද්වෛතවාදයට ළඟ වෙනවා වගේ එකක් තියෙනවා. නමුත් අද්වෛතවාදයට ලං වෙන්නේ නැත්තේ පරමාර්ථ වශයෙන් ගත්තාම පවතිනා වූ කිසිවක් නැත පවතින්නේ ප්‍රතිසම්පන්න බව පමණයි ශූන්‍යතාව පමණයි නැත්නම් චිත් කියන එක විතරයි වගේ එකක් ගත්තාම නැත්නම් ආර්ය විඥානය වගේ විතරක් ගත්තාම අද්වෛතවාදයේ මූලික සංකල්ප වලින් මේක වෙනස් වෙනවා. හැබැයි පොදු පිළිගැනීම තමයි සියලුම මනුෂ්‍යයා තුල ධර්මකායේ ස්වභාවයක් වෙච්ච තථාගත ගර්භය පවතින නිසා ඒ කෙනා බෝධිසත්ව කෙනෙක් විදිහට සුඛාවතියේදී ඉපදිනකොට ඒක බුද්ධ ශරීරයක් විදිහට පහළ වෙනවා කියනවා. ඒකයි අදහස. ඒ කියන්නේ එතනදී බෝධිසත්ව කියලා මම බෝධිසත්ව කියන එක පැහැදිලි කරන්නම්. බෝධිසත්ව කියලා මෙතන අදහස් කරන්නේ මහායාන බෝධිසත්ව සංකල්පයේ තියෙනවා බෝධිසත්ව භූමි 10ක් තියෙනවා දශ භූමි කියලා. එතකොට පාරමිතා 6ක් තියෙනවා. මේ පාරමිතා 6ත් අර භූමි 10න් 9කුත් ඉවර කරලා 10 වෙනි බෝධිසත්ව 10 වෙනි භූමියේදී තමයි කෙනෙක් බෝධිසත්වයෙක් බවට පත් වෙන්නේ. එතකොට ඒ 10 වෙනි භූමියේ ඉන්න කෙනා තමයි බෝධිසත්ව කියලා කියන්නේ.
එතකොට ඒ කෙනා විශේෂයි සාමාන්‍ය මිනිසෙක්ට වඩා. එහෙම තමයි බෝධිසත්ව කෙනෙක් අර්ථ දක්වන්නේ. සාමාන්‍ය මිනිසෙක් නෙමෙයි. සාමාන්‍ය මිනිසෙක් බෝධිසත්වයෙක් වෙනවා බුද්ධත්වයේ ප්‍රාර්ථනා කරලා වැඩ කරන නිසා. නමුත් බෝධිසත්ව කියලා මෙතනදී අදහස් කරන්නේ මේ බෝධිසත්වයේ ශරීරය කියලා අදහස් කරන්නේ අර සුඛාවතියේදී පහළ වෙච්ච ශරීරය. විද්‍යාත්මකව ඔප්පු කළ හැකි සාක්ෂි තියනවාද කියන එක ඇත්තටම අදාළ ප්‍රශ්නයක් නෙවෙයි. මොකද මේ වගේ සංකල්පයක් මම හිතන්නේ මෙතන තියෙන එකම සංකල්පයක්වත් විද්‍යාත්මකව පැහැදිලි කරන්න පුළුවන් කියලා. විද්‍යාත්මකව පැහැදිලි කරනවා කියලා කියන්නේ විද්‍යාත්මක ක්‍රමයේ ඔස්සේ විමර්ශනය කරනවා කියන එක නම් ඇත්තටම විද්‍යාත්මක ක්‍රමයේ ඔස්සේ මේ වගේ කිසිම එකක් විස්තර කරන්න බෑ. මොකද මේ ඔක්කොම ලෝකෝත්තර සංකල්ප. මේ ඔක්කොම පාරලෞකික සංකල්ප. එතකොට පාරලෞකික සංකල්පයක් මම පෞද්ගලිකව විශ්වාස කරනවා පාරලෞකික සංකල්පයක් අපි භාවිත කරන්න ඕනේ. මම දැන් මේ කතා කරපු එකේදීත් මම අන්තිමට කිව්ව එකෙන් පැහැදිලි වෙන්නේ නැති. පාරලෞකික සංකල්ප ආගම් වල තියෙන ඒවා විද්‍යාත්මකව පැහැදිලි කරගන්නවට වඩා පාරලෞකික සංකල්පයක ස්වභාවය සහ ඒකේ භාවිතය සහ ඒක ඇති වෙන්න හේතුව වගේ දේවල් අරගෙන ඒක සමාජ විද්‍යාත්මකව මානව විද්‍යාත්මකව හෝ රිලිජන් ස්ටඩි බේස් එකක් මත ඉඳලා කියවගත්තොත් අපිට පුළුවන් අර සංකල්පය ඇත්තද නැත්තද කියලා බලන කරන්න බැරි වැඩේට වඩා මිනිස්සු ගැන හෝ ඒ ආගම් ගැන හෝ අලුත් අදහසක් ඉදිරිපත් කරගන්න. මිනිස්සු ගැන අලුත් අදහසක් ගන්න. ඒ හැර මේ වගේ එකක් විද්‍යාත්මකව ඔප්පු කරනවා කියන එක එච්චර කරන්න බැරි වැඩක්. ප්‍රඥාවකින් තොරව කොහොමද ශ්‍රද්ධාව ඇති කරගන්නේ? යමක් ප්‍රඥාවෙන් අවබෝධ කරගත්තොත් නේද එහි ශ්‍රද්ධාවක් ඇති කරගන්න පුළුවන්. එහෙනම් කොහොමද ශ්‍රද්ධාවෙන් තොරව ප්‍රඥාව හටගන්නේ? බුදුහාමුදුරුවෝ නේද කාලාම සූත්‍රයේ කිතුවක් විමසීමකින් තොරව පිළිගන්න එපා කියන්නේ. එහෙනම් කොහොමද අන්ධ ශ්‍රද්ධාවෙන් දෙයක් පිළිගන්නේ? මේක ඇත්තටම එපිස්ටමොලොජිකල් ප්‍රශ්නයක්. ඒක මෙතනට ගත්තොත් ඒක වෙනම කතාවක් වෙනවා. ප්‍රඥා මෙතනදී ශ්‍රද්ධාව කියන එක අදහස් කරන්නේ